අයිබෝවන් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන දේවල් උගන්වන පාඩම් හැම එකක්ම ඔබේ පාඩම් පොතට අදාළයි. මේ සෑම කාරණාවක්ම පාඩම් පොතේ තියෙන දේවල්. මතක තියාගන්න පාඩම් පොතේ තියෙන විභාගවලට අදාළ බොහෝ කරුණු කාරණා ටෙලිවිෂන් ඉස්කෝලේදී කතා කරනවා. සමහරට විභාගයේ ඉලක්ක කරගෙන කතා කරන්නේ නැහැ වගේ පෙනුනට ඒක විභාගයට අදාළයි. උදාහරණයක් ඇටියට කොරෝනා සහ විද්‍යාව ගැන කතා කළා. ඔබට අනාගතයේ විභාග ප්‍රශ්න පත්‍රයක එහෙම ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මා කැමතියි අපේ විද්වත් මණ්ඩලයේ පිළිගන්නට අපේ ගුරු මණ්ඩලයේ පිළිගන්නට අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය SRD රෝස මහත්මයා ඉතා ගෞරවනීය ආයිබෝවන් කියලා පිළිගන්නවා. පළමු වැඩසටහනට සහභාගී වුණා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වගේම පරමාණු බල ශක්ති මණ්ඩලයේ සභාපතිවරයා හැටියටත් ක්‍රියා කරනවා. ගෞරවනීය පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා වතායිබෝවන් කියලා පිළිගන්නවා ටෙලිවිෂන් ඉස්කෝලේට. උපකුලපතිවරයෙකුත් ටෙලිවිෂන් ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියට සහභාගී වෙන එතුමාගේ සරල නිහතමානී ගුණය ඒකෙන් පෙන්වන්නේ. උපකුලපතිවරනේ නෑ මම ওই ඉස්කෝල වලට එන්නේ නෑ කියලා ඉන්න පුළුවන්. එතුමා මේ විශේෂ නිර්දේශ සකස් කරන මේ මහාචාර්ය දෙපළම කවුරුත් දන්න ප්‍රසිද්ධ කාරණාවක් ඒක. බොහෝ විභාග කටයුතු වලට සම්බන්ධ වෙන සමහර රහස්‍ය කාරණා මේ මාධ්‍යින් මා කියන්න උත්සාහ කරන්නේ. ජීව විද්‍යාව පිළිබඳ ප්‍රකට දේශක තිස්ස ජනනායක මහත්මයාත් ඉතා ගෞරවනීය ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියන මේ විශේෂ ශාස්ත්‍ර තුනම එක පාඩමක් හැටියට උගන්වන පළමු අත්දැකීම, අමුතු අත්දැකීම මේක තමයි. තිස්ස ජනනායක මහත්තයා අපි නවත්තපු තැනින් පටන් ගමු නේද? ඔව්. එතකොට දැන් මේ ස්වභාව ධර්මය කියන එකේ තියෙන දේවල් තමයි මිනිස්සු ඒවා අධ්‍යයනය කරලා තමයි ඒ දේවල් නැවත ආපහු නිර්මාණය කරන්නේ. ඉතින් මේ සාකච්ඡාවෙත් ඇත්තටම මේක අපි බලාපොරොත්තු වෙනවා පෙන්ලා දෙන්න. මීට කලින් ඔබට මතක ඇති මම මේ කිව්වා මීට කලින් වැඩසටහනකදී මේ සත්තු ඇති වෙන ආකාරය ගත්තොත් එහෙම තියෙනවා මේ කොඳු වැට පෙලක් තියෙන සත්තු සම්භවය වෙන ආකාරය ගත්තොත් සමහර අය පැටවු දානවා, සමහර අය බිත්තර දානවා. එතකොට මේ දැන් අර බිත්තර දාන අයට කියනවා අණ්ඩජ කියලා. එතකොට පැටවු දාන අයට කියනවා ජලාබුජ කියලා. ওই වචන දෙක ඔය සාහිත්‍යයේ තියෙන වචන දෙකක් තමයි ඒ උසස් පෙළටත් අරන් තියෙන ඔය වචනේ සාමාන්‍ය පෙළ විභාගෙදිත් අහනවා. අණ්ඩජ කියන්නේ මොකද? මේ බිත්තරයක් දාලා බිත්තරේ රකින්නවා. බිත්තරේ රැකලා ඒකෙන් පැටවෙක් හැදෙනවා. ජලාබුජ කියන්නේ ඇඟ ඇතුලේ පැටියෙක් හැදෙනවා. ඒතකොට කෙලිම පැටවෙක් තමයි දාන්නේ. දැන් බල්ලෙක් පූසෙක් ගත්තාම කෙලිම පැටවු දාන්නේ. එතකොට ඔබ දන්නවා කුකුලන්ගේ සමූහය ගත කිකිලියෙක් ගත්තොත් කුරුල්ල හැම එක්කෙනාම වගේ ඒ කියන්නේ සීලම කුරුල්ල වර්ග පක්ෂීන් කියන අය දාන්නේ මේ බිත්තර. එතකොට ඔය පක්ෂීන් ගැන කියනකොට කුරුල්ලෝ ඒ කුරුළු උණ කියලා හැකුත් හැදුන කලින් වෛරසයක්. ඒකත් ලෝකේ සෑහෙන දුරට මේ වගේම ගියා. නමුත් මේ තරම්ම හානියක් උනේ නැහැ. ඒක පාලනය කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මම මේ කතා කරන්න යන්නේ ඇත්තටම මේ පක්ෂීන්ගේ දැන් මේ බිත්තර දැමීමේදී දැන් මේක සම්බන්ධ වෙන විෂයක් තියෙනවා. ඒක තමයි අපේ ඔය උසස් පෙළ තියෙනවා මේ ඔය ජීව විද්‍යාවටම සම්බන්ධ තව විෂයක් කෘෂි විද්‍යාව කියලා. දැන් මම හිතන්නේ මේ පැත්තත් දැන් ලංකාවේ නිෂ්පාදනයේට මේ දායක කරලා ගන්න වෙනවා ඉතින්. ඒතර ඒකේ තියෙනවා මේ සත්තු ඇති කරන එක ගැන. ඒකේ තියෙනවා විශේෂයෙන්ම දැන් බිත්තර සඳහා කිකිලිය ඇති කරනකොට එතකොට මේ ඒගොල්ලන්ගේ මේ සමහර අයගේ තියෙනවා මේ ඉස්සර අපි ගෙවල් වල කුකුලෝ කිකිලියෝ 10ක් 15ක් ඇති කළා. ඊට පස්සේ දැන් මේ ෆාම් වල මහා පරිමාණයෙන් මේගොල්ලෝ ඇති කරන්න ගන්නවා බිත්තර සඳහා. එතකොට අපි අර වචන දෙකකුත් හදාගත්තා ගම් කුකුල්ලෝයි ෆාම් කුකුලෝයි කියලා. එතකොට දැන් මේ ගම් බිත්තර සහ ෆාම් බිත්තර කියලා වචන දෙකක් හදාගත්තා. දැන් ඔය ගම් බිත්තර කියන ඒවා අපි හිතමු 10ක් එකතු කරලා කිකිලියෙකුට රැක්කෙවුවොත් රකින්න දුන්නොත් සාමාන්‍යයෙන් දවස් 21ක් රැක්කහම ඕක ඇතුලේ පැටේ කැදිලා ඒ බිත්තර කට්ට කඩාගෙන එනවා. සාමාන්‍යයෙන් 10ක් විතර රැක්කුවොත් 6ත් 8ත් අතර සංඛ්‍යාවක් මම එහෙම කරලා බලලා තිනවා පැටවු හැදෙනවා. අපි ෆාම් එකකින් ගන්නවා බිත්තර 10ක්. ඒක දවස් 21ක් නෙමෙයි ඊට වඩා කාලයක් රැක්කෙව්වත් කිකිලියෙකුට තියලා පැටවු වෙන්නේ නැහැ. පැටවෙක් ඉන්නේ නැහැ. කොච්චර රැක්කෙව්වත්. ඒතකොට ළමයි අහනවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව මොකක්ද කියලා. ඒතකොට ඒකට හේතුව තමයි මම මේ කතා කරන්නේ මේ දැන් පක්ෂීන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් ශීඝ්‍රපායි සත්තු ගත්තොත් ඒගොල්ලන්ගේ ගැහැණු සතාගේ ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා. ඩිම්බ ප්‍රනාල දෙකක් තියෙනවා. පක්ෂීන්ගේ තියෙන එක ඩිම්බ කෝෂයයි එක ඩිම්බ ප්‍රනාලයයි.
ඒකත් පරිණාමයේදී සිද්ධ වෙලා තියෙන වෙනසක්. මොකද ඩිම්බකෝෂ දෙකකුයි ඩිම්බ ප්‍රනාල දෙකක් තිබුණොත් බර වැඩි වෙනවා. බර වැඩි වුණාම පියාඹන්න අමාරුයි. පියාඹීමට අනුවර්තනයන් නිසා තමයි ඒක අඩු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ තියෙන ඩිම්බකෝෂය, මේ මම ඇඳලා තියෙන ඩිම්බ ප්‍රනාලය, එතකොට මෙන්න මේ ඩිම්බකෝෂයෙන් ඔන්න ඩිම්බයක් දානවා. දැන් ඩිම්බය කියලා කියපුවාම සමහර විට එකපාරට ප්‍රශ්නයක් එනවා, බිත්තරයයි ඩිම්බේ අතර මොකද්ද වෙනස කියලා. දැන් මේ තියෙන්නේ බිත්තරයක්නේ. ඒකේ මේ දික්කඩ තමයි මම මේ ඇන්දේ. මේ මෙතන ඔබ දන්නවා මට දැන් මේ පාට නම් අදාළ පාට නෑ. මෙතන තියෙනවා කහමදේ කියලා එකක්. ඔය කහමදේ කියන එක තමයි ඇත්තටම ඩිම්බය කියලා කියන්නේ. මෙන්න මේ ටික සුදු පාටයි. ඒක සුදු මදේ. ඒකේ තියෙන ඇල්බියුමින්. එතකොට ඒ කහමදේ කියන එක තමයි ඩිම්බය. මේ ටික ඇල්බියුමින්. ඊට පස්සේ බිත්තර කවචයේ තියෙනවා. ඒක කැල්සියම් කාබනේට් වලින් හැදිලා තියෙන්නේ. එතකොට මේ කිකිලි ඩිම්බකෝෂයෙන් දාන්නේ මේ කහමදේවත් ඩිම්බය. එතකොට දැන් මේ වෙලාවේ මේ ඩිම්බය දාන වෙලාවේ මේ ගෑනු සතා පිරිමි සතෙක් සමග ප්‍රජනන ක්‍රියාවලියේ යෙදුනොත් ඒ නිදහස් වන ශුක්‍රාණු මේක ඔස්සේ ගිහිල්ලා මේ ඩිම්බය සංසේචනය වෙනවා. මෙහෙම ශුක්‍රාණුවෙන් සංසේචනය වුණොත් සංසේචනය වෙච්ච ඩිම්බයක්. ඒතර ඒක මෙහෙම පහළට එනකොට මේක දිගේ ඒක වටේට ඇල්බියුමින් තැම්පත් වෙලා කවචයේ තැම්පත් වෙලා බිත්තරේ විදිහට දානවා. එතකොට සංසේචිත බිත්තරයක්. හැබැයි ඒක වෙන්න පිරිමි සතෙක් ඉන්න ඕනේ. එතකොට ෆාම් එකේ ඉන්නේ තනිකරම ගැහණු සත්තු විතරයි. 1000ක් විතර හිටියත් ගැහණු සත්තු විතරමයි ඉන්නේ. ඒ ගැහණු සත්තු තමන්ගේ ජීවිත කාලේ පිරිමි සතෙක් දැකලවත් නැහැ. මේ බිත්තර දාන වයසේදී. එතකොට මේ ඒ වගේ අවස්ථාවක මේ ශුක්‍රාණුවකින් සංසේචනය වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොටත් ඩිම්බය මේක දිගේ එනවා. ඩිම්බේ වටේට ඇල්බියුමින් ටික තැම්පත් වෙලා ඊට පස්සේ කවචයේ හැදිලා බිත්තරේ දානවා. ඒක සංසේචනය වෙලා නැහැ. සංසේචනය වෙලා නැත්තම් බිත්තරේ කොච්චර රැක්කෙව්වත් එතන කලලයක් නැහැ. කලලයක් නැති නිසා ජීවියෙක් ඇති වෙන්නේ නැහැ. ඕක තමයි ඒකේ තියෙන විද්‍යාත්මක පැත්ත. ඊට අමතරව තව මේකේ පොඩි පැත්තක් තියෙනවා. මේකේ ඉතුරු ටික මම හිතනවා අපේ භෞතික විද්‍යා මහාචාර්යතුමා මේ ඒ පැත්ත පැහැදිලි කරයි. මේ බිත්තරේ දැන් ඔබ දන්නවා මේ බිත්තරේ තියෙන හැඩය ඕවාලාකාර හැඩයක් නේ තියෙන්නේ. මෙහෙම ඕවල් ෂේප් එකක් තියෙන බිත්තරේ. මේක පරිණාමයේ විශේෂ දෙයක්. ඒ තමයි මේ බිත්තරේ තනිකර බෝලයක් වගේ වුණොත්, මේ බිත්තරේ තනිකර බෝලයක් වගේ වුණොත් පරිණාමයේදී මේ කිකිලියෝ කැලේ ඉන්න කාලේ මේ බිත්තර දාන්නේ මුන් ගස් උඩ කූඩු හදලා නෙමෙයි දාන්නේ, බිම දාන්නේ. බිම දාපුවාම මේක නිකන් ආනත වගේ තියෙන භූමියක දැම්මොත් උඩ හරියේ මේක තනිකර ගෝලාකාර වුණොත් පල්ලහැට එනකම් පෙරලිලා යන්න පුළුවන්. දැන් දූල පුතාලට අරන් බලන්න පුළුවන් මේක මේ වගේ ඕවාලාකාර බිත්තරයක් තියලා යම් කිසි පෘෂ්ඨයක තල්ලුවක් දාලා බලන්න පුළුවන්. ඒක අර මෙහෙම අකණ්ඩව පෙරලිලා යන්නේ නැහැ. මෙහෙම වගේ තමයි යන්නේ. එතකොට කන්දෙන් පල්ලහැට දිගටම පෙරලෙන්නේ නැහැ. හදිසියෙ පෙරළුණත්. ඒකත් බලන්නකෝ ස්වභාව ධර්මයෙන් ඒ හැඩේ දීලා තියෙන හැටි. අනිත් අතට තව විශේෂ දෙයක් තමයි මේකේ මෙන්න මේ තුඩු දෙක අතර මෙහෙම. මේ දෙක අතර හොඳ පීඩනයක් ඔය බින්දෙන්නේ නැහැ. හොඳ පීඩනයක් දෙන්න පුළුවන්. ඒ දෙක අතර මේ ඕවාලාකාර බිත්තරේ මේ දික් අක්ෂය ඔස්සේ. හැබැයි මෙහෙම ප්‍රෙෂර් කළොත් එහෙම මේක චුස් ගාලා මොකද වෙන්නේ? පුපුරනවා. ඒකෙත් විශේෂ දෙයක් මොකක් හරි ඇති එක මම නම් දන්නේ නැහැ හැබැයි. හොඳයි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන මිනුම් දඬු තුනකින් අපිට එකම දෙයක් ගැන කතා කරන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි සමහර දේවල් එහෙම කතා කරන්න හැකියාවක් නැහැ. දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පුංචි පන්ති වල ඉඳලා තියෙන විද්‍යා විෂයට අදාළව බොඩ විද්‍යාත්මක හේතුව පැහැදිලි කරන්න. දේ දුන්නක් වායන්නේ කෙසේද? ගහේ පත්‍රයට කොළ පාට ලැබුණේ කෙසේද? මේ මලට මේ වර්ණ ලැබුණේ කෙසේද? අපිට නිින්ද යන්නේ ඇයි? බඩගිනි වෙන්නේ ඇයි? බඩගිනි වෙන්නේ ඇයි කියලා දන්නවා. ඒ වුණාට මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න එපා. මේ ඉතා වැදගත් දැනුමක්. මේ විද්‍යාත්මක දැනුම වැදගත් වෙන්නේ දැන් උසස් පෙළට විද්‍යා විෂය ධාරාවන් තෝරගෙන ඒක ගැඹුරට ඉගෙන ගන්න බව හැබැයි ප්‍රවේශ වෙන්නේ මේ විද්‍යාත්මක හේතු දැනගෙන ඒවා විභාගෙට ලියලා ඉතින් මේ වැඩසටහන හරහා අපිට පුළුවන් නම් මේ විද්‍යාත්මක හේතු ටිකකුත් පැහැදිලි කරන්න හරි වටිනවා මහාචාර්යතුමා. ඔව් ඇත්තටම මේ එකත් මම කරන්න. නමුත් මට සිතුණා දැන් ඇත්තටම මේ විශේෂයෙන් භෞතික විද්‍යාව ගත්තාම භෞතික විද්‍යා ශාස්ත්‍රයේ පුරාම ප්‍රධාන මේ නියම වශයෙන් අපි සලකන්නේ අර නිව්ටන්ගේ නියම. කියන්නේ අපි සලකන යාන්ත්‍ර විද්‍යාව කියන්නේ මම හිතන්නේ තාක්ෂණයටත් ඒක වැදගත්.
නිව්ටන්ගේ නියම තුනෙන් තමයි තාම අපි වැඩ කරගන්නේ. ඇත්තට මේ ලෝකේ ගොඩාක් වැඩ කරගන්නේ නිව්ටන්ගේ නියම තුනෙන්. පසු කාලෙකදී අයින්ස්ටයින් එක පොඩ්ඩක් වෙනස් කරා. නමුත් අපිට එදිනදා ජීවිතයේදී අපේ රාමුව තුළ අපි ජීවත් වෙන රටාව තුළ අපි ජීවත් වෙන අපසාරිය තුළ නිව්ටන්ගේ නියම ඇත්තටම ඇති ජීවත් වෙන්න. මොකද අයින්ස්ටයින්ගේ නියම අපිට වැදගත් වෙන්නේ යම්කිසි වස්තුවක් අර ඉතා වේග වලට නැත්නම් ආලෝක වේගයට සමීප වුණාම. ඉතින් ගොඩක් වෙලාවට දැන් අපේ ඔය අපි නිතරම අහන්න තියෙන දෙයක් තමයි දැන් බිත්තරේ කතාවටත් පස්සේ එන්නම් අපිට අහන්න තියෙන දෙයක් තමයි මේ ළමයි භෞතික විද්‍යාවට ගොඩාක් මේ ලකුණු ගන්න ප්‍රමාණය අඩුයි භෞතික විද්‍යාව අමාරුයි. මම හිතන්නේ ඊයේත් ඔබතුමාර මේ විද්‍යාව සහ තාක්ෂණය මේ පිළිබඳ මේ මම ඒක අහන් හිටියා. එතකොට මම හිතන්නේ භෞතික විද්‍යාව ප්‍රශ්නේ තමයි ළමයි අඩුවම අපහසුම ලකුණු ගන්නේ ලිව්වත් ලකුණු නොලැබෙන්නේ. ලිව්වත් ලකුණු නොලැබෙන්නේ. ඉතින් ඒක මහා ඇත්තටම මම හිතන්නේ මේ ලංකාවේ තරම් නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ප්‍රධාන හේතුව තමයි මේ අපේ ඉගැන්වීමේ තියෙන මේ ක්‍රමය. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් නිව්ටන්ගේ නියම ගොඩක් කාලට ගුරුවරු උගන්වන්නේ නියම තුනම නියමේ ලියනවා මේ උඩ ඉඳන් පල්ලහැට. දැන් මට උගන්වන්න උනා නම් මම පටන් ගන්න මෙන්න මෙහෙම. දැන් මේ රූපවාහිනී තීරය ඔයගලන්ට පෙනේ. දැන් මෙහෙම කියන්නේ දැන් මේ නිව්ටන්ගේ නියම කියලා ලිව්වොත් අපිට පුළුවන් මේ නියමේ ලියන්න. මම අද නියමේ ලියන්නේ නැහැ. නමුත් දැන් මෙහෙම කියලා ළමයිත් එක්ක මේව සාකච්ඡා කරන්න ඕනේ. දැන් ඕනෑම කෙනෙක් තමන් කර ඉන්න දේ දිගටම කරගෙන යාමට කැමැත්තක් දක්වයි. ඒක තමයි මේ ලෝක ස්වභාවය. ළමයින්ගෙන්ම අහි හැකි. ළමයින්ගෙන් මොකද දැන් ඔය අලුත් අධ්‍යාපන ක්‍රම හැටියට කියන්නේ ළමයින්ගෙන්ම මේ උත්තර ගන්න කියලානේ. නැත්තම් නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව මෙහෙම වස්තුවක් හැමතිස්සෙම සම්පතියේ ඒක නැත්තම් ඒක ආකාර ප්‍රවේග සරල රේඛා ආදී ගමන් කරයි කියලා කිව්වොත් එහෙම ළමයි එතනින් පස්සේ කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මෙහෙම ඒක ළමයින් අහන දැන් ඕගොල්ලෝ වෙන අපි කැමතිද ඕගොල්ලෝ කර ඉන්න දේවල් වෙනස් කරගන්න කැමතිද? දැන් ඕගොල්ලෝ ඇයි මේ වෙනස් කරගන්න ඇයි වෙනස් වෙන්නේ ඕගොල්ලෝ? දෙමාපියෝ බල කරනවා නේ. පුතේ නැගිටලා පාඩම් කරපන් උදේ පාන්දර නැගිටලා. නැත්තම් මේ විභාග වලින් පාස් වුනේ නැත්තම් උඹට ජීවිතයක් නැහැ. නැත්තම් ළමයි කැමති ඔය Facebook බල ඔහේ ඉන්න. එතකොට අපේ ස්වභාවයම තියෙනවා මේ කර ඉන්න දේ දිගටම කරගෙන යාමට කැමැත්තක් දක්වනවා. ඒක වෙනස් කරන්න තමයි මේ බාහිර බලපෑම් අවශ්‍ය. ඒතර අපි ජීවිතේ පුරාම මේ බාහිර බලපෑම් නිසා අපි වෙනස් වෙනවා. දෙමව්පියෝ අපිට උදේ ඉඳන් රැ වෙනකන් කියනවා එන ගනින්න කියලා. ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාල ගියාමත් එහෙමයි. ඊළඟට පෞල් ජීවිතේ වුණාමත් එහෙමයි. බලපෑම් තියෙනවා. එතකොට මේ බලපෑම් නිසා තමයි අපි වෙනස් වෙන්නේ. එතකොට මම හිතන්නේ ඔන්න ඔය වගේ අප්‍රෝච් එකක්. ඒ කියන්නේ දැන් නිව්ටන්ගේ නියමයේ ලියන්න හොඳ නෑ එකපාරට. ඒක තමයි දැන් ඇත්තටම දැන් නිව්ටන්ගේ නියමයේ සරලව පට්ට විදිහට කියනවා නම් ඕක තමයි ඔය කියන්නේ. මිනිස්සු තමන් කර ඉන්න දේවල් එහෙම හිටියොත් කරගෙනම යනවා. දැන් අපිටත් මේ කොරෝනා මේක අපිට මේක වැදගත් ඇත්තටම. දැන් අපිත් කර ඉන්න ඒවා වෙනස් වෙලා පොඩ්ඩක් අපේ ආර්ථිකය ජීවිතය දිහා අපිට බලන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ තවත් මේව දෙයක් කර හැකි. දැන් මෙහෙම හිටිය හැකි මෙහෙම. ඕනෑම කෙනෙකු නිකන් හිටියොත් නිකම් හිටියාම වෙයි. ඔහු නැගටිව්ම සඳහා බාහිර බලපෑමක් අවශ්‍යයි. ඉතින් මම කියන්නේ දැන් මෙන්න මේ වගේ කතා දැන් මේක දිගටම වෙලාවක් නැහැ කරගෙන. නමුත් මේ වගේ කතා ටිකක් දාලා ඊට පස්සේ තමයි මේ නිව්ටන්ගේ නියම වලට එන්න ඕනේ. එතකොට ළමයින්ට මේක තේරෙනවා. එතකොට දැන් අපි ඔතන නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් ඇත්තම සරලව කියන්නේ ඔච්චරයි. හැබැයි දැන් මේක විභාගෙට ලියුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මේ මම කියන එක. ඒ නිසා විභාගෙට ඇහුවොත් ඇත්තට මේ නියම කටපාඩම් කරලා විභාග දැන් මම අවුරුදු 41ක් දැන් මේක මගේ අවුරුදු 41 වෙනි වසර විශ්වවිද්‍යාලේ ගන්නලා මම කවදාවත් ප්‍රශ්න පත්‍රයක මේ නියම අහන්නේ නැහැ. ඒ මගේ හැටි. මොකද එතකොට වෙන්නේ ළමයිව කටපාඩම් කරන් ගිහලා ලියන ඒක දන්නේ වැදගත් වෙන්නේ මේ නියමයේ අපිට යොදා ගන්න වෙන ජීවිතේට. ඉතින් නියම තුන කටපාඩම් කරගෙන ළමයි ලියන සමානට ඒකේ දැනීමක් නුත් නැහැ ළමයින්ට. ඉතින් ඒක නිසා මේ භෞතික විද්‍යාව උගන්වන විදිය අපි සුවිශේෂී වෙනසක් ඇති කරන්න ඕන මුළු රටේම. නැත්තම් වෙන්නේ මේක නිරස වෙනවා. ඒ කියන්නේ නිකන් නියම තුන ලිව්වොත් එහෙම එතකොට මේම ළමයින්ගෙන්ම ගන්න ඕන. ඕගොල්ලෝ කවුද කැමති වෙනස් වෙන්න. දැන් ඕගොල්ලෝ අපි කරන දේවල් අපි ඒක මිනිස්සු අපි ඒක ඊළඟට කරගෙන අවස්ථිතිය කියලා. දැන් ওই බිත්තරේ කතාවටත් ඒක එනවා. ඒ කියන්නේ අපි හැමෝටම තියෙන අවස්ථිතිය කියලා එකක්. ඉනර්ෂියා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට ඒ කියන්නේ අපි කැමති නෑ අපි කරන දේවල් වෙනස් කරගන්න. අපේ ගති පැවතුම්, අපි මතාන්තර, අපි හැසිරෙන විදි අපි කැමති නෑ අපේ ඉනර්ෂියා එකක් තියෙනවා. සමහර අයගේ අවස්ථිතිය ගොඩාක් අඩුයි. ඒ ගොඩාක් අඩු අය නිකම් පොඩි දෙයකටත් සසල වෙනවා. පොඩි දෙයකටත් අඬනවා.
සමහර අයගේ අවස්ථිතිය ඉතා කෙරෝලි තියෙන්නේ. ඒ කියන්නේ මොනවා වුණත් ඒ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මේ අම්මා මුත්තා කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒතර අපි සමහරට මේ මිනිස්සුන්ට අන්තවාදීන් කියලාත් කියනවා. මොකද ඒ මිනිස්සු වෙනස් කරගන්න බෑ කාටවත්. බිරිඳට වෙනස් කරන්න බෑ, සමාජය වෙනස් කරන්න බෑ, කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. එතකොට මේ වගේ එතකොට ඒ ළමයින්ගෙන් මොකක්ද හැකි? ඒ සංකල්ප ඇත්තටම නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් ඔය අවස්ථිතිය කියන එක එනවා. දැන් බිත්තරෙත් තියෙන අවස්ථිතිය. බිත්තරේ තැඹුවාම තියෙන අවස්ථිතිය නෙමෙයි, බිත්තරේ නොතැඹුවාම තියෙන අවස්ථිතිය වෙනස්. ඒ කියන්නේ අවස්ථිතිය කියලා කියන්නේ සරලව කිව්වොත් යම්කිසි දෙයක් දරා ගැනීමට තියෙන කැමැත්ත හෝ අකමැත්ත. ඒක සමහර අය හරි අමාරුයි මිනිස්සු වෙනස් කරන්න. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඇත්තටම මේ භෞතික විද්‍යාව උගන්වනකොට මේ වගේ අප්‍රෝච් එක නැත්නම් මේ වගේ විදිහකට අපි ගියොත් එහෙම අපිට මේ භෞතික විද්‍යාව නිරස බව නැති කරහැයි කියන එක තමයි මගේ මේ. හැබැයි දැන් මේක කරන්න ඉතින් සිලබස් එක කොට වෙන්නත් ඕන. දැන් අපේ වෙලා තියෙන්නේ ඇත්තටම මේ ඒක මම මේ දැන් මිනිස්සු මට බණී ඔබතුමත් ඔයාලා විෂය නිර්දේශ කමිටු වල හිටියා නේද? ඇයි මේවා කරන්නේ නැත්නම් මෙච්චර කල් කියලා. එතකොට අපේ විෂය නිර්දේශ මම පැහැදිලිවම පිළිගන්නවා වැඩි කියලා. එතකොට දැන් මේ ළමයින්ට මෙහෙම උගන්වන්න ගියාම වෙලා යනවා. එතකොට දැන් ගුරුවරයෝ බලන්නේ කොහොම හරි විෂය නිර්දේශකාවක් ගාලා විභාගයට ඉටින්න බෑ. දැන් ඒකත් සුවිශේෂයෙන් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ওই ප්‍රශ්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන එක තමයි මම කියන්නේ ලෝකේ තියෙන හොඳම රස්සාව. හරිද? මොකද අපිට දැන් අපි උගන්වනවා ළමයින්ට. අපිමයි ප්‍රශ්න පත්‍රය හදන්නේ. මොනවා හරි උගන්වන්න බැරුව ගියොත් මේකෙන් නොදී හිටියයි. නේ? දැන් පාසල් ගුරුවරුන්ට එහෙම කරන්න බෑනේ. විෂය නිර්දේශය කව කරන්නේ මොකද ප්‍රශ්න පත්‍ර හදන්නේ වෙන අය. එතකොට අපේ විශ්වවිද්‍යාලයේ අපිට ඕන දෙයක් කර හැකියි ඇත්තටම. ඕන දෙයක් කරන්න කියන්නේ ඕන නැතිව නෙමෙයි. එතකොට අපිට යම්කිසි විශේෂ කොටසක් ආවරණය ගන්න බැරුව ගොත් ඒක අයින් කරලා ළමයින්ට ගියා අපි මේකෙන් උත්තර ප්‍රශ්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ විෂය නිර්දේශය මම හිතන්නේ අපි හැම මන් දන්නේ අනිත් විෂයන් පිළිබඳව මට කියන්න බෑ. මම නම් කියන්නේ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ උසස් පෙළ වැඩි. අපි හැම එකම ළමයින්ට උගන්වන්න හදනවා. එතකොට වෙදා තියෙන අපේ මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්න තියෙනවා. හැමෝම බලන්නේ තමුන්ගේ ෆේවරිට් සෙක්ෂන් එක මේ විෂය නිර්දේශයට දාගන්න. ඉතින් අපි ඉස්සරහට බලමු මේවා වෙනස් කරගන්න පුළුවන්ද කියලා. මොකද විෂය නිර්දේශය සැහැල්ලු කරගත්තොත් ළමයින්ට මේ විදිහට ඉගෙනන්නේ හැයි. නැත්නම් ගුරුවරුන්ටත් අපිට කියන්න බෑ මේ විදිහට ගන්නන්න කියලා. මොකද ගුරුවරු බලන්නේ විෂය නිර්දේශ කොහොම හරි ආවරණය කරගන්න එපා. නැත්නම් එහෙම සෝලි වැටෙනවනේ. ඉතින් ඒ නිසා මේක ටිකක් දිග ක්‍රියාවලියක්. මම හිතන්නේ ඉදිරියට අපිට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසයකුත් තියෙනවා. දැන් ඉතින් පාසල් පටන් ගත්තාම ඉස්කෝලේ ගිහිල්ලා පන්තියට ගිහිල්ලා ගුරුතුමාට ගුරුතුමියට කියන්නේ ඔය විෂය නිර්දේශයේ දිග වැඩි අර රෝසා සර්ත් කිව්වා ටෙලිවිෂන් ඉස්කෝලේ ඔය උගන්වන්න එපා ඔය ටික දිග වැඩි අපිට බෑ ඔය කරන්න කියලා එහෙම කියන්න එපා එහෙම කිව්වොත් වැඩේ එතනින්ම ඉවරයි ඔබ ඉගෙන ගන්න ඕන තියෙන දේ ඔබේ ධාරිතාව කාලය කළමනාකරණගෙන කාලසටහන් අදාගෙන මේ තියෙන කාලෙත් අපතේ යවන්න නැතුව පුළුවන් තරමින් දැනුම රැස් කර ගන්න ඕන විභාගවලට උත්තර ලියන්නටම නෙවෙයි ඉගෙන ගන්න. වැඩි ලකුණු ලබා ගන්නටම නෙවෙයි ඉගෙන ගන්න. ජීවිතේට විද්‍යාව කොච්චර වැදගත්ද? දැන් බලන්න මේ ඉස්කෝලේ කතා ටෙලිවිෂන් ඉස්කෝලේ කතා කරන දේවල් එදිනෙදා ජීවිතේට කොච්චර වැදගත්ද? මට කතා කරනවා මේ බොහොම වියපත් වැඩිහිටියෝ මෙරටින් පිටරටින් අනේ අපේ පාසල් කාලේ මතක් වුණා කොච්චර වටිනවද මේ වටිනා දැනුමක් අපිට මග ඇරිච්ච කොටස් මේ ඉගවන්නනවානේ මේකේ කියලා වැඩිහිටියෝ ඉගෙන ගන්නවා තරුණ අය ඉගෙන ගන්න විවිධ තරාතිරම් වල විවිධ මට්ටම් වල උගත් මහාචාර්යවරු පවා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලනවායි කියලා මට කතා කර කියනවා. ඒ කියන්නේ එදිනදා ජීවිතේටත් අපට බොහෝ දේවල් වැදගත්. වයස් සීමාවක් නැහැ ඕන කෙනෙකුට මේ ඉස්කෝලේට එන්න පුළුවන්. ඒ වගේම ප්‍රාථමික පන්ති වල පටන් ශිෂ්‍යත්ව විභාගයට අදාළ බොහෝ කරුණු කාරණා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ කතා වෙනවා. ශිෂ්‍යත්වයට වැඩි ලකුණු ලබා ගන්නට ඉතා වැදගත් වැඩසටහනක් හැටියට මේක අපි පවත්වාගෙන යනවා. මොකද සාමාන්‍ය දැනීමට අදාළ කරුණු වෙනවනේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වලටත් ඉතා වැදගත් කරුණු ඒක අපි හිතා මතාම මේ පාඩම් පොත් වලින් තමයි මේ කරුණු ගන්න. උදාහරණයක් හැටියට අර සාහිත්‍ය පාඩම කරන ගුරුතුමා පාඩම් පොතේ තියෙන කවි කියන්නේ මතක තියාගන්න. ඒ කියන හැම ජන කවියක්ම තෝරගන්න හැම මා එතුමාට කියලාම තියෙනවා පාඩම් පොතේ තියෙනවා ගන්න. එතකොටනේ දරුවන්ට ඒක උදව්වක් වෙන්නේ නේද? විද්‍යාව අමාරුයි, නීරසයි, හාපෝ තීත්ත වෙලා තියෙන්නේ කියලාත් කියනවා ඔතුමා කිව්වාගේ. ඒකට ඉතින් හේතුත් ඇති නේද මහාචාර්යතුමා? ඔව් හුඟක් හේතු තියෙනවා. මේ මම මේ ඔය ළමයි Facebook එකේ මේ ඈත කාලේ ජනප්‍රිය වෙච්ච Facebook සටහනක් තිබ්බා 2018 උසස් පෙළින් පස්සේ ඒක තිබ්බේ රෝසයි සුදන්තයි බුදු වේවා කියලා. මම ඒක බුදුමාට එව්වා.
මොකද හේතුව අපි මම හිතන්නේ මෙතුමත් මාත් මේ සමස්තයක් විදිහට මේ ක්‍රියාදාමය වෙනස් විදිහට බලනවා. මොකද එකක් අපි දෙන්නාට තියෙන අත්දැකීම් සහ විශේෂයෙන් අපි ළමයි එක්ක ගැටීම නිසා අපිට මම හිතන්නේ වෙනස් කිරීම කරන්න පුළුවන්. දැන් විශේෂයෙන් ඔබ උසස් පෙළ කරන අය දන්නවා අපි ගිය අවුරුද්දේ ඉඳලා අමතර යම්කිසි වෙලාවක් දුන්න ළමයින්ට ප්‍රශ්න පත්‍රය කියව ගන්න. එක්ස්ට්‍රා රීඩින් ටයිම් එක. ඒක ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ප්‍රතිඵල ප්‍රමාණය අපිට දැන් තේරලා තියෙනවා යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙන්න. දැන් මේ අවුරුද්දේදී අපි තවත් විශිෂ්ට පියවරක් ගන්නවා හසන්ත මහත්මයා. මේක සමහර දරුවෝ දන්නෙත් නැතු. දැන් මේ අපි 2015 දී අපි කට්ටිය එකට එකතු වෙලා මේ තාක්ෂණ විෂය ධාරාව හඳුන්වලා දුන්නට ළමයින්ට තාක්ෂණය භාවිතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මෙතුමත් මං හිතන්නේ ගණනක් විභාගයට වුණත් එහෙම සම්පාදනය කරන විශ්වවිද්‍යාලයක වුණත් අපි කැල්කියුලේටර් පාවිච්චි කරලා තමයි මේක සුළු කරන්නේ. හැබැයි අපේ ලංකාවේ විභාග වලට කැල්කියුලේටර්ස් ගේන්න දෙන්නේ නැහැ. හැබැයි අපි 2020 විභාගයේදී සියලුම තාක්ෂණ විෂයන් තුනට ඒත් එක්කම ගණකාධිකරණය කියන විෂයටත් මේ විෂයන් හතරටම ප්‍රථම වතාවට අපි ළමයින්ට කැල්කියුලේටරයක් ගණක යන්ත්‍රයක් ගේන්න ඉඩ දෙනවා. මම හිතන්නේ මේක ඉතාල විශිෂ්ට පියවරක්. අපි බලාපොරොත්තු වෙනවා මේ සුළු කිරීම මේ තියෙන මේගොල්ලෝ දින අකම්මැලිකම මේක මගින් මග හැරෙයිලා හොඳ ප්‍රතිඵලයි කියලා. ඇත්තටම අර අපේ කාලේ තිබ්බ ශිෂ්‍යය වර්තමාන ශිෂ්‍යය වෙනස්. අපේ කාලේ අපි හුඟක් වෙලාට මැන්නේ මිනිතේ කරේ කටපාඩම් කිරීමේ හැකියාව. හැබැයි දැන් ළමයිට තියෙන එක නෙමෙයි. ඒකට ස්කිල් එක. ඒගොල්ලන් තියෙන දක්ෂතාවය තමයි තියෙන්නේ. අපි හුඟක් වෙලාට දක්ෂතාවය මනින්නේ නැහැ. අපි තවම ඉන්නේ අර ඉතා පහළ ස්ථානික නිසා මම මෙතුමත් එක මාත් එකයි 2023 දී මම දැන් අලුතෙන් නැවතත් විෂය නිර්දේශ යම්කි සමාලෝචනයක් කරන්න තියෙනවා. මේ සමාලෝචනයේදී අපිට පුළුවන් වෙයි වඩාත් සාධාරණ තැනකට එන්න. දැන් ඔබතුමා හැමතිස්සෙම අපිට කතා කරන දේ දැන් කලින් මගෙන් අහලා මේ ඔය සබන් ගැන. ඉතින් මම පොඩ්ඩක් කැමතියි මේ සබන් ගැන පොඩි දෙයක් ගන්න. මොකද මෙතුමාගේ නිව්ටන්ගේ අර පළවෙනි නියමය අපි පාවිච්චි කරේ කොහොමද රසායන විද්‍යාඥයෝ මේ දවස්වල කියන එකත් මට එන්න පුළුවන්. දැන් මෙන්න මේ සටහන දිහා බලපුවාම ඕනෙම රටක ලෝකයේ වැදගත්ම දේ තමයි රසායන විද්‍යාඥයන්ට ඒ රටේ මොනවාම හරි භෂ්මයක් හදන්න ඕනේ. විශේෂයෙන් අම්ල හදන්න ඕනේ. දැන් ඒකෙන් ගන්න මූලිකම අම්ලයි භෂ්මයි දෙක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ඔය අපි සබන් නිෂ්පාදනය සඳහා ගන්න අම්ලයත් භෂ්මයත් ඊට පස්සේ සල්ෆියුරික් කියන අම්ලයත්. දැන් ලංකාව ගත්තොත් මේ දෙකම හදන්නේ නැහැ. හැබැයි අපි උසස් පෙළ ළමයින්ට මේ සිද්ධාන්ත සියල්ලම උගන්වනවා. අහලා පහුගිය අවුරුදු 20 25 ගත්තාම මේ සල්ෆියුරික් වලින් ප්‍රශ්න, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ප්‍රශ්න, සබන් නිෂ්පාදනයේ ප්‍රශ්න මේ සියල්ලක්ම අපි අහලා දෙන්නේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක හරිම පහසුවෙන් අපිට හදන්න පුළුවන් එකක්. ඒක කරන්න ඕනේ මේ මුහුදු වතුර අරගෙන මේ විද්‍යුත් විච්ඡේදනය කරපුවාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඒතකොට දැන් ලංකාව වගේ රටක් අරගත්තම අපි මේ දූපතක ඉන්නේ. බලන්න. හැබැයි දූපතක ඉන්න අපි අද ලංකාවේ කොයිතරම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවද කියලා ඇහුවොත් එimhe කාගෙන් හරි දෙයක් බිඳුවයි. එකක්වත් දන්නේ අපි 972 තමයි කර්මාන්ත ශාලාවක් තිබ්බ පරන්තන් කර්මාන්ත ශාලාව ඒක කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් නගරයේ තිබ්බේ යුද්ධයත් එක්ක ඒක විනාශ වෙලා ගියා. හැබැයි ඊට පස්සේ අපි කොයිතරම් සමෘද්ධියක් ළඟා කරගන්න උත්සාහ කරත් මේ ලංකාවේ රසායනික කර්මාන්ත ගැන කිසිදු රජයක් තරම් උනන්දුවක් උනේ නැහැ. අන්න දැන් අර මෙතුමා කිව්වනේ කවුරු හරි කෙනෙක් අවශ්‍යයි යම්කිසි බලපෑමක් අවශ්‍යයි ඔබේ චින්තනය වෙනස් කරන්න කියලා. ඉතින් අපි රසායන විද්‍යාඥයෝ විදිහට බැලුවා මේ COVID-19 අපිට එක හොදක් කරලා තියෙනවා. මොකද අපේ පුරුද්දක් තිබ්බ අපි කරගෙන මෙච්චර කල් ගියේ මොනවද අපේ රටට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය නම් අපිට පිට රටින් ගේනවා. ඔබට කියන්න මේ මුහුද වටේම තියෙන ලංකාවේ ලුණුත් අපි පිට රටින් ගේනවා. මේ මුහුද වටේ අපි ලුණු ලේවායන් තියෙනවා. හැබැයි ඒවල අසන්ත ප්‍රශ්න තියෙනවා. සමහර ලුණු ඊතරම්ම ක්වොලිටි ඒ කියන්නේ ඒක තියෙන පිරිසිදු භාවය වල ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි මේ ලුණු පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක උගන්වනවා උසස් පෙළ ළමයින්ට කෙමිස්ට්‍රි කරන ළමයින්ට අපි උගන්වනවා. මේ තාක්ෂණය මේ විද්‍යාව ඒක අපි උගන්වනවා. හැබැයි අපේ රටේ ලුණු ටික අපිට හදාගන්න බෑ තවම හරියට. ඒ ලුණු තිබ්බොත් අපිට ඉතාලම ලේසියෙන් හදන්න පුළුවන් දෙයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබ්බොත් තමයි අපිට COVID-19 මරා ගන්න පුළුවන්. ඇයි අපි අත හොදන්න සබන් ඕනේ. ඊට පස්සේ නොයෙකුත් සබන් දියර වර්ග අපිට හදා ගන්න ඕනේ. එතකොට දැන් මේ බලන්න මේ ක්‍රියාදාමයේ මේ අපේ රටේ සල්ලි කොයිතරම් ප්‍රමාණයක් පිටරට ඇදෙනවද? ඒ නිසා අපි රජයට මේ දවස්වල යෝජනා කරලා තියෙනවා නැවතත් හැකි ඉක්මනට හැකියාව තියෙන වඩා සුදුසුම ස්ථානයේ පරන්තන් කර්මාන්ත ශාලාව අක්කර 150ක් තියෙනවා. ඒ භූමියේ වහ
නැවතත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්න ලංකාවේ පටන් ගන්න කියලා. නැත්තම් මේ සඳහා අපි රුපියල් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් 20ක් විතර වියදම් කරන අවුරුද්දකට මේ ටික ගේන. හැබැයි අපේ රටේ මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම හැදුවොත් ඒක පාවිච්චි කරලා අපේ සබන් හදාන්න පුළුවන්. දැන් කොහොමද ඉදිරියේදී සබන් වලට දෙන ඩිමාන්ඩ් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඇයි හැම කෙනෙක්ම අත්සෝදන්න පාවිච්චි කරනවා. සබන් දියර භාවිතා කරනවා. ඉතින් හැබැයි සැනිටයිසර්ස් කියන්නේ වෙන එකක්. එතෙන්ද අපි කතා කරන්නේ අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් කියන ඇල්කොහොලේ. මොකද ඒක තමයි ලේසියෙන්ම වාෂ්ප වෙන්නේ. පහසුවෙන්ම වාෂ්ප වෙන්නේ. ඒක පාවිච්චි කළා තමයි අත පිරිසිදු කරගන්න පුළුවන්. ඒතකොට මේ වාෂ්පයත් එක්ක අර විසරණයේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. මේ ජීවියා මැරෙනවා. මොකද එයා ළඟ තියෙන ජල වාෂ්ප ටිකයි අපේ අතේ තියෙන ජල වාෂ්ප ටිකයි ඔක්කොම ප්‍රොපයිල් අයිසෝප්‍රොපයිල් IPA කියලා අපි කියන්නේ IPA වලට මේක වාෂ්ප කරන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනය කරන එතනෝලුත් යොදා ගන්නවා මේ විස බීජනාශක. එතනෝලුත් හොඳයි. හැබැයි එතනෝල වලට වඩා හොඳ එක තමයි IPA. IPA අපේ රටේ නිෂ්පාදනය කරගන්න අපහසුයි. අපේ රටේ හැබැයි සීනි කර්මාන්ත නිෂ්පාදනය කරන ස්ථානවල ඉතා අපහසුයෙන් එතනෝල් හදන්න පුළුවන්. දැන් අර අපි වැඩි මේක කියන්න කැමති නැහැ එතනෝල් හොඳයි කියලා. නැත්නම් ඊළඟ තව ටික දවසකින් වෙන්නේ අපේ රටේ සමහර කම්කරුවෝ වගේ තරම් දැනුමක් නැති මිනිස්සු සැනිටයිසර්ස් බොන්න පටන් ගනි මේක කසිප්පු වගේ කියලා. ඉතින් ඒවත් අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේකට අපි වෙනත් රසායනික ද්‍රව්‍ය දාන සැනිටයිසර් එකේ තනිකර මෙතිල් ඇල්කොහොල් විතරක් නෙමෙයි දෙන්නේ. විශේෂයෙන්ම මේකෙදි මෙන්න මේ මම මෙතන මේ අන්තිමට කතා කරලා දැන් මේ බලන්න දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබ්බහම අපිට සබන් හදන්න පුළුවන්. මේකේ තියෙන එතන සබන් හදන බව. ඒත් එක්කම කඩදාසි දැන් අපේ රටේ ඇඹිලි පිටිය වහලා තිබ්බේ. දැන් අපි වහවහාම ඒ ඇඹිලි පිටි කර්මාන්තශාලාව නැවත පටන් ගන්න ඕනේ පේපර් හදන්න. ඉතින් ඒ සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඕනේ. ඊළඟට වීදුරු මේ ක්ලීන් කරන්නත් ඕනේ. මෙන්න මේක ඉතාමත් වැදගත්. මේ තියෙන්නේ මේ මිල්ටන් කියන ද්‍රාවණය. මේක අපි උසස් පෙළේ කරනවා. එතෙන්දී අපි ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරින් වල දිය කරනවා. දිය කරපුවම තමයි අපිට මිල්ටන් හැදෙන්නේ. මේ වගේම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනකොට එන අතුරුඵලයක් තමයි ක්ලෝරින් කියන්නේ. ඔබ දන්නවද දන්නේ අපි ලංකාවේ වතුර පිරිසිදු කරන්නේ ක්ලෝරින් වලින්. ඉතින් ජල සම්පාදන මණ්ඩලයට ක්ලෝරින් ලංකාවේ අපි හදාගන්න බෑ. මේ රට වටේම මොහොත තියෙන්නේ. ඒකත් අපි බංග්ලාදේශයෙන් හරි එහෙම නැත්නම් ඉන්දියාවෙන් හරි ආනයනය කරන තත්ත්වයට අපිපත් වෙලා තියෙන නිසා මම හිතන්නේ මේ අවස්ථාව අර අපි දැන් වෙනස් විය යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. අපේ රසායන විද්‍යාඥයන්ගේ යුතුයකම තමයි රජයට උපදෙස් දෙන්න. රජයට නිවැරදි මඟ පෙන්වන්න වහවහ අපේ රටේ නිපදවිය හැකි. දැන් මේ මෙතුමන්ලා ගොඩාක් රට ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව අය කියන මේ කෘෂි කර්මාන්තය දියුණු කරගන්න ඕනේ. ආහාර ටික අපි හදාගන්න. ඒ විතරක් නෙමෙයි අපේ රටේ සෑදිය හැකි, නිපදවිය හැකි සියලු දේ අපි මේ රටේ හදන්න ඕනේ. ඒතකොට දැන් මේ ක්ලෝරින් වලටම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ක්ලෝරින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලංකාවේ තියෙනවා. අර මෙතුමා කිව්ව බිත්තර කට්ටේ තියෙන කැල්සියම් කාබනේට් අපේ රටේ තියෙන ඕන තරම් අපි ඒකෙන් තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ දියර ගැසූ හුණු කියන එක. ඒකේ දී කරපුවාම අපිට හැදෙනවා මේ විරංජන කුඩු. ඒ නිසා අපි කරන්නේ අර එතිල් ඇල්කොහොල් වලට හරි අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් වලට සෝඩියම් හයිඩ්‍රජන් ෆොස්ෆයිඩ් කියන එකක් දානවා. ඒකෙනුත් ඒකෙත් විරංජන කරන ක්‍රියාවලිය. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පානය කරන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම අනුතුරකටපත් වීමේ හැකියාව හුඟක් වැඩි. ඒ සැනිටයිසර්ස් කවුරුන් හෝ. ඉතින් ඊට අමතරව තව මේ රසායන ද්‍රව්‍ය කීපයක් බ්ලියුටිල් ග්ලයිකෝල් ඒ වගේක් දාලා තමයි සැනිටයිසර්ස් ගන්න. ඒකෙන් කරන්නේ අපි අතට මෙහෙම දාපුවාම ඒක අත වාෂ්ප වෙලා ඒ ජීවියාවත් විනාශ කරලා ඒක නැති වෙනවා. හැබැයි සබන් ක්‍රියාදාමයට වඩා වෙනස්. ඒක මම විශ්වාස කරනවා ඒක තමයි හොඳ ක්‍රියාවලිය කියලා. මොකද දැන් මේකෙදි මතු පිට තියෙන සියලුම දේවල් වාෂ්ප කරගන්නවා. අතනදි කරන්නේ මතු පිට තියෙන බැක්ටීරියාවද වෛරසයද කුණුද සියල්ලම සබන් සමග ජල පහරේ ගහගෙන යනවා. ඉතින් ඔය තැන තමයි අපි ඉන්න ඕනේ. ඉතින් අපිට වැඩියෙන් සබන් ඕනේ කාලයක්. වැඩියෙන් සබන් දියර ඕනේ කාලයක්. වැඩියෙන් විරංජනය කුඩු අවශ්‍ය විරංජනීය ක්‍රියාවලිය කරන්න ඕනේ කාලයක්. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපි විශ්වවිද්‍යාලවල අපේ තියෙන මේ දැනුම අපි මේ පොත්පත් ලියලා අපි මේ රටට ලබා දීලා තියෙන දැනුම මම හිතන්නේ භාවිතා කරන්න ඕනේ. මේක අපි කියන අර ඔපචුනිටි එකක් කියලා. මෙතුමා කිව්වනේ බාහිර බලපෑමක් නිව්ටන්ගේ නියමයෙන් බාහිර බලපෑමක් ඇති වෙන්නට ඕනේ මේ අනිවාර්යෙන්ම අපි වෙනස් වෙන්න. තව මම පුංචි කාරණයකුත් මේක මම කියන්නේ මේකේ තුන්වෙනි නියමයේ තියෙන එකක් තමයි මෙන්න මේ ඊළඟ ප්‍රශ්නය. හැම ක්‍රියාවකටම විරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔය බෝම්බ හදන එකද හැමදේම ප්‍රතික්‍රියාවට ආපු එක තමයි. නැත්තම් මිනිස්සු කවදාකවත්ම විද්‍යාඥයෝ කරේ නැහැ බෝම්බ හදන්න න්‍යෂ්ටික ශක්තිය ගත්තේ නැහැ. ඒ අය හැදුවේ න්‍යෂ්ටික ශක්තිය හැදුවේ විශේෂයෙන්ම විදුලි බලය උත්පාදනය කරන්න. හැබැයි ඒක බලනකොට ඒගොල්ලන්ට තේරුණා මේක තව කොටසකුත් තියෙනවා. ඒ නිසා තමයි පරමාණු බෝම්බෙට ගියේ. හැබැයි මේ ලංකාවේ පාස්කු ප්‍රහාරයේදී පරමාණු බෝම්බ නෙමෙයි හැදුවේ. ඊට වඩා අපිට සාමාන්‍යයෙන් කියලා දෙන රසායන විද්‍යාඥයෝ විදිහට කිසිම වෙලාවක සංයෝගයක නමක්වත් සඳහන් කරන්න එපා ප්‍රසිද්ධ මාධ්‍යයක මේ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව කියලා. ඒ නිසා ඒ සම්බන්ධව මම දැන් නොබෙල් තෑග්ග පවා හම්බ වෙලා තියෙනවා.
පසු අතීතයේදී අපි ඒවා මතක් කරන නමුත් ඒ සඳහා ඊට වඩා පහසු නයිට්‍රයිට්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒවා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හැබැයි මෙතුමාට මම හිතන්නේ මට වඩා ඉතා හොඳින්ම මේ බෝම්බයක් පිපුරුනාම ඇතිවෙන ක්‍රියාවලිය විස්තර කරනවා. ඒකෙත් තනිකර දෙන්නේ මේ පීඩන අවපාතනය සහ ඒ නිසා තමයි අපි වාෂ්ප වෙලා සම්පූර්ණයෙන් අපිට හොයාගන්න බැරි වෙනවා. මොකද බෝම්බයක් පිපුරුනාම ළඟ ඉන්න කීප දෙනෙක් අපිට හොයාගන්න බැරි වෙනවා. සමහරුන් ඒ අධික පීඩනයට ඒකත් මේ ඇඟ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි පීඩන මේ අවපාතනයත් එක්ක මේ ඇඟ ඇතුලේ තියෙන සමහර අවයව බ්ලාස්ට් වෙනවා. එතකොට අපි ජීවත් වෙන්නේ නැහැ. සමහරකට අපේ කිසිම ඉන්ජරි එකක් නැහැ. කිසිම දෙයක් තුවාලලා නැහැ. පිටින් කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි ඔහු මරණයටපත් වෙලා තියෙනවා. මේක අපි පාසු ප්‍රහාරයක් දැක්කා. ඊට කලින් තිබ්බ ව්‍යසනයේදී අර 30 අවුරුදු යුද්ධෙත් දැක්කා. ඉතින් මේ නිසා තමයි මම අපි දැන් අලුත් තියරි එකක් සිද්ධාන්තයක් තියෙනවානේ හසන්ත. අපි දැනුමෙන් පෝෂණය විය යුතුයි. දැනුමෙන් පෝෂණය වෙන්න අපේ හැම පුද්ගලයෙක්ටම හොඳ ඔළුවක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි හෙඩ් කියලා කියන්නේ. 3H කියලා අපි අලුත් සංකල්පයක් කතා කරනවා. ඒ දැනුම අපි කොච්චර තියාගෙන හිටියතර නෑ මෙතුමන්ලා වගේ මේ දැනුම අපි වගේ සමාජයට බෙදා හරින්න ඕනේ. ඒක පාවිච්චි කරන්නේ අපිට අතින්. ඒක දැන් හොඳ හෑන්ඩ් එකක් තියෙනවා. ඕනෙම කෙනෙකුගේ හස්ත කෞශල්‍ය යමක් කිරීමේ හැකියාව ඉතා විශාල වෙන්න ඕනේ. හැබැයි මේ දෙකම කොච්චර තිබ්බත් වැඩක් වෙන්නේ අපිට හොඳ හදවතක් තියෙනවා. ඉතින් මිනිස්සු එහෙම හදවතින් ආදරය ගැන හිතන්නේ නැති මිනිස්සු තමයි මේ ක්‍රියාවලියට යන්නේ. ඉතින් ඒ නිසා අපි කොච්චර ඔබ මේ ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි දැනුම කතා කරත් විශ්වවිද්‍යාලයේ යන විදිය කතා කරත් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රය කතා කරත් උත්තර ලියන විදිය කතා කරත් මම හිතන ඊළඟට අපි කතා කරන්න ඕනේ අපේ අධ්‍යාත්මය කොහොමද දියුණු කරන්නේ අපි කොහොමද සමාජයට ආදරය කරන්නේ කියන එකත් මම හිතන්නේ යම් කිසි මොහොතකදී කතා කරන්න පුළුවන්. ඒකට අපිට මම හිතන්නේ අධ්‍යාපනඥයන්ට වඩා වෙනත් පුද්ගලයෝ ඇති ආදරය ගැන කතා කරන්න. ඔබතුමාට මම හිතන්නේ ඒ සඳහාත් මගේ පොඩි යෝජනාවකුත් තියෙනවා. හොඳයි. අපි දොරමඩලාවෙන් එහෙම ආදරයේ සෙනෙහස කරුණාව ගැන කතා කරනවා. හැබැයි දොරමඩලාවයි ටෙලිවිෂන් ඉස්කෝලේ කියන්නේ දෙකක්. ඒක හරි පුළුල් පරාසයක අපි රූපවාහිනී සරසවිය කියලා ඒක හඳුන්වන්නේ. ඒකේ ඕනම විශේෂ ක්ෂේත්‍රයක් කතා කරන්න. හැබැයි ටෙලිවිෂන් ඉස්කෝලේ කතා කරන්නේ ඉගෙනුම් පද්ධතියට අදාළ කාරණා පමණයි. විශේෂයෙන් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පාඩම් පොතෙන්ම උපුටාගත්ත කරුණු පමණයි බොහෝ විට මේ වැඩසටහනේදී කතා කරන. එතනින් එහා තලයට අපිට අරගෙන යන්න පුළුවන් දොරමඩලාව වගේ වැඩසටහන් වල තව වැඩසටහන් තියෙනවා. සබන් යොදා අත සෝදන්නේ ඇයි? විද්‍යාත්මක හේතුව පැහැදිලි කරන්න කියලා ඔබට විභාගෙට ප්‍රශ්නයක් ආවොත් සාමාන්‍ය පෙළ පන්තික වගේ දැන් දන්නව උත්තරේ. සාමාන්‍යයෙන් අපි කලින් ප්‍රශ්න දෙන්නේ නැහැ. මම කියන්නේ ආවොත් එහෙම. ප්‍රශ්න හදන අයත් ඉතින් මේ මණ්ඩලේ ඉඳ ඉඳ තියෙනවනේ. සමහර රහස්‍ය කරුණු ඉතින් මම හැමදේම මාධ්‍යයෙන් කියන එක සුසු නෑ. මම කියන්නේ එහෙම ප්‍රශ්නයක් ආවොත් හොඳ පිළිතුරක් ලියා ගන්නට වටින කරුණු ටිකක් කියුණා මහාචාර්යතුමාගේ විද්‍යාත්මක හේතුව පැහැදිලි කරන. මේ දැනුම ඊට වැදගත්. ඊට අමතරව මේ විද්‍යාත්මක දැනුම රටේ දියුණුවට සංවර්ධනයට යොදාගන්නේ කොහොමද කියන කාරණාවට ඉතා වැදගත් එකතු කිරීමක් ඔබතුමා කළා. හරි වටිනවා. ඒක කාලීනයි. දැන් අතිගරු ජනාධිපතිතුමා අර එතුමාගේ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළ අපේ සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමේ වෙනස් වීමක් වෙනවා, පරිවර්තනයක් වෙනවා. දැන් ඩොලර් එක බලන්නකෝ. ඩොලර් එකට ගෙවන රුපියල් ගාන ඉහළ ගිහිල්ලා ඒක ලොකු ප්‍රශ්නයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ප්‍රශ්නයක් නෙන්න ඔය කියන රසායන ද්‍රව්‍ය ටික ගෙන්නන්න, සබන් ගෙන්නන්න, අර ක්ලෝරින්ද මෙව්වා ගෙන්නන්න, මේ සේර ලුණු ටික ගෙන්නන්න, පාම් පිටි ගෙන්නන්න, කිරි පිටි ගෙන්නන්න මේ ඔක්කොටම ඩොලර් වලින් තමයි ගෙවන්නේ. ඉතින් ඩොලර් එකේ මේ ගාන අපි රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒකේ වාසි පැත්ත හිතලා බලන්න. අපිට පුළුවන් නම් සබන් ටිකක් රට යවන්න. අපිට පුළුවන් නම් රසායන ද්‍රව්‍යයක් මේ අදලා වටේම මුහුද තියෙනවා නම් අර කිව්වාගේ හදලා රට යවන්න. ඩොලර් එක වැඩිවීමේ වාසියක් එතන තියෙනවා. අපනයනේදී වාසිය උක. ඒ වැඩිපුර රුපියල් ගාණක් ඒ මාරු කළාම ලැබෙනවනේ. අපනයන වැඩි කළ තරමට තමයි ජයග්‍රහණය මේ වගේ තැනක. මෙවැනි ආපදාවක් අපි පාවිච්චි කරන හොඳ අතට. ඒ හින්දා විද්‍යාව තාක්ෂණය පාවිච්චි කරලා අලුත් ක්‍රමවේද ඔස්සේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ඒ ඔබතුමාගේ එකතු කිරීම හරි වටින්නේ. ඒ නිසා ඒක බොහොම කාලීන එකතු කිරීමක්. අපේ අදහස නම් රජයට කොහොම හරි කළා මේක කරගන්න ඕනේ. මේක තමයි අපිට මෑත අවස්ථාවේදී දැන් රසායනික කර්මාන්ත මේ රටේ කොච්චර තිබ්බද හසන්ත. අපි ළඟ නයිලෝන් ෆැක්ටරි එක තිබ්බා. අපි ළඟ හොඳ මේ තුනිලෑලි ඒ කර්මාන්තය තිබ්බා. අපි ළඟ ටයර් තිබ්බා. අපි ළඟ හැමදේම තිබ්බා. අද අපේ රජයේ සතු දේවල් නැහැ. මම ඊයේ අහම්බෙන් නෙමෙයි ප්‍රවෘත්ති බලන වෙලාවකදී මම දැක්ක ඉත අලුත් දෙයක් කියනවා මේ
එළවලු බෙදා හැරීම සඳහාත් සංස්ථාවක් හැදන්න හොඳයි කියලා යෝජනාවක් ආවා කියලා. ඒක මට එහෙම දැනෙනවා. මොකද පොහොරස් ටික බෙදා ගන්න පොහොර සංස්ථාව තියෙනවා නම්, හාල් ටික බෙදන්න වීඅලවි මණ්ඩලය තියෙනවා නම්, එතකොට ඇයි එළවලු දැන් අපි තිබ්බනේ මේ ක්‍රයිසිස් එකක් මේ රටේ මහා ප්‍රශ්නයක් නේ ගොවියා. ඉතින් මේකටත් ආවොත් රජයේ යම් මැදිහත් වීමක් වුණොත් මං හිතනවා ඒක තරඟකාරී බවක් උත් ඇති වෙයි. මෙන්න මේ අලුත් දේවල් තමයි හිතෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ අපිව හැමතිස්සෙදීම මේ COVID-19 මම කියනවා දැන් මේ ප්‍රකාශනය හොඳ නැහැ. යුද්ධ කාලයේදී මිනිසා සංවේදී. මොකද ඔහු බයකින් පොඩි ජීවත් වෙනවා. ඒ නිසා ඔහු අලුත් නිපැයුම් වලට යනවා වැඩි. ඒ වගේ මේ වසංගතයේ වෙලාවේදී අපිට තියෙන ත්‍රෙට් එක අපි දැනගන්න අපිට තියෙන ප්‍රශ්නයක්. මේකෙන් අපි මිදහන්න නම් අපි අනිවාර්යෙන් අපි අපේ දේවල් ටික මේ හදාගමු. එතකොට ඔය ඩොලර් පිට යන්නෙත් නෑ. පිට යන අපෙන් යන ටිකට වැඩි මුදලකුත් අපිට ලැබෙනවා. අපේ අයට කොච්චර රැකියාව ලැබෙනවද? අන්තික මේක තිබ්බේ පරන්තන් කියන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කේ. ඒ පැත්තේ මිනිසුන්ට රස්සා ටික ලැබෙයි. ඉතින් එහෙම අපි හිතන්න ඕනේ. එහෙම හිතුවේ නැත්තම් අපි විද්‍යා රසායන විද්‍යා විශේෂ උපාධිය හදාන්න යනවා. යන පරන්තන අපිටවත් හම්බුන්නේ නැහැ ඒ කාලේ බලන්න. නමුත් පරන්තන් ගිහිල්ලා ඒ කට්ටිය බලනවා මේ ෆැක්ටරි එක. ඉතින් දැන් හැබැයි ඒ කාලට වඩා හුඟක් මේක දියුණු වෙලා තියෙනවා. ඒ නිසා අපි දිගටම කියනවා ඒ විතරක්ම අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ මේ ඔයිල් රිෆයිනරි එක ගැන. මොකද තෙල් පිරිපහදුව මොඩර්නයිසේෂන් එකක් දැන් යන්නේ. එක්ක අලුත් එකක් හදාගමු. මේක තමයි කාලේ අපිට සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. ගොඩාක් දේවල් අපිට කළ හැකියි. කළ යුතුයි. ඔබතුමා කියපු කාරණාත් එක්ක පාඩම් පොතේ පාඩම් පවා වෙනස් කරන්න සිද්ධ වුණා. මොකද ඒ කාලේ සමාජ අධ්‍යයනයේට අර එමේ අහවල් කර්මාන්තශාලාව අහවල් එක මේ ටයර් සංස්ථාව මේ තුනි ලැලි සංස්ථාව මේ අරෝමය කියලා පොතේ තිබ්බට ආයතනේ නැහැ. ඈ ඉතින් කොහෙද මේ ළමයි පාඩම් උගන්වලා වැඩ නැහැ නේ. ඉතින් ඒවා පාඩම් මකලා අලුත් පාඩම් ලියලා ඔහොම කරන්න සිද්ධ වුණා. හැබැයි බලන්න ඒවා බරපතල ඵල විපාක අපේ රටේ සිද්ධ වෙච්ච නිෂ්පාදන. පාඩම් පොතේ පාඩම් වෙනස් කරන්න සිද්ධ වුණා. මොකද කර්මාන්තශාලා නැතිවීම නිසා. තාමත් උසස් වලට මේ ඔක්කොම අපි උගන්වන්න ඕන ළමයින්ට. තාමත් අපි උගන්වනවා. තාමත් අපි ප්‍රශ්න අහනවා. හැබැයි කර්මාන්තශාලාවක්වත් නැහැ. සල්ෆියුරික් කර්මාන්තශාලාවක් තිබ්බ රණාලේ ඒක වහලා දැම්මා. ඉතින් මං හිතා අපි කිව්වේ අපි සල්ෆියුරිකුත් මේ අපි හදාගමු. ෆොස්ෆේට් නිදිය භාවිතා කරමු. මේ රට ඉතාමත්ම විශිෂ්ට බොහෝ දේවල් සහිත රටක්. අපේ මේ මිනිසා ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් තමයි තිබ්බේ. අපේ චින්තනීය ගැටලුවක් තමයි තිබ්බේ. මම හිතනවා නායකත්වයේ ගැටලුව. මම හිතනවා මේ වෙලාවේ මේ ටික අපි හදාගත්තොත් රට සෑහෙන තැනකට එනවා. පොඩි කුප්පියක ලෝකේ විනාශ කරන වෛරසයක් තියෙන්න පුළුවන්. කවුරු හරි සාක්කුවේ දාගෙන යන සමහර පසුම්බියේ ලෝකේ විනාශ කරන වෛරසයක් බැක්ටීරියාවක් රටක කෘෂිකර්මය නැති කරන දිලීරයක් තියෙන්න පුළුවන්. ලෝකේ එහෙම ත්‍රස්තවාදී ප්‍රහාර සිද්ධ වෙන කාටවත් පේන්නේ ටයිකෝඩ් දාගෙන මහත්තයෙක් කෙනා ගුවන් තොටුපළේ. හැබැයි රට විනාශ කරලා යන මහත්තුරුත් එහෙම එන්න පුළුවන්. හැබැයි ඒ වගේම රටක ආර්ථිකය තීන්දුව කරන ආර්ථිකය ශක්තිමත් කරන රසායන ද්‍රව්‍යයක් යම්කිසි දෙයක් පුංචි කුප්පියක තියෙන්න පුළුවන්. අපිට මහා ලොකු නැව් පිටින් කන්ටේනර් ගණන් පටවන නිෂ්පාදන නෙමෙයි. සමහරට පුංචි කුප්පියක ලීටර් ගානක තියෙන්න පුළුවන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන රසායන ද්‍රව්‍යයක්. ඔබතුමාට තව පොඩි කාලේ මම කතා කරා වැඩිද මන් දැන් එක දිගට. දැන් මේ බොහොම මෑතකදී මම දවස් 4ක් හෝ 5ක් වෙනවා මේ පාම් ඔයිල් පිටරටින් ගේන එකට සුවිශේෂී බද්දක්. මම දැන් ලීටර් එක රුපියල් 100කට බද්දක් පැනනවා. මං හිතන්නේ මේ මෑත කාලයේදී අපි අහපු ඉතාමත්ම විශිෂ්ට ක්‍රියාදාමයක්. නැත්තම් අර අපේ රටේ හදන පොල් තෙල් ටිකට කිසිම වටිනාකමක් නැති වුණා. දැන් පොල් තෙල් වලට වටිනාකමක් එනවා. ඒත් එකම අර කුප්පි කතාවත් එක මට දැන් කියන්නේ මේ දවස්වල ඔය පාම් ඔයිල් හදන රටවල් වල බොහොම එක පාම් ගස් වලට දිලීරයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද සමහරකට ඒ ෆාම් ඔයිල් ප්‍රොඩක්ෂන් එකත් අඩු වෙන්න පුළුවන්. එතකොට අපිට මේ අපේ පොල් තෙල් ටික හරියට හදලා ඔබතුමා කිව්වාගේ පිටරට යවා ගන්න පුළුවන් වුණොත් කොහොමත් වයිට් කොකනට් ඔයිල් වලට මහ විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් ඇමරිකාවේ මිනිස්සු හෘද රෝග ඔබතුමා මේක දන්නවා මම හිතන්නේ. හෘද රෝග වලට හොඳ ඖෂධයක් විදිහට වයිට් කොකනට් කියන්නේ පියෝ කොකනට් ඔයිල් පාවිච්චි කරලා ඉතින් මේවා අපි හිතුවේ නැත්තම් මේවා අපේ හිතුවේ නැත්තම් අඩුම ගානේ මේක හැමෝටම හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හිතෙන අපිවත් මේවා පෙන්නලා දුන්නොත් මම හිතන්නේ මේ රට ඉතාමත්ම විශිෂ්ට තැනකට අපිට ගෙනියන්න පුළුවන්. ප්‍රයෝජනයක් නැත්තම් විද්‍යාව තාක්ෂණය උගන්වලා වැඩක් නැහැ. ඒ දැනුමෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. මේ වගේ කාලෙක දැනුම ජීව විද්‍යාව පිළිබඳ දැනුම, රසායන විද්‍යාව පිළිබඳ දැනුම, භෞතික විද්‍යාව පිළිබඳ දැනුම ප්‍රයෝජනයට ගන්න ඕනේ. රට නගා හිටවන්න යොදා ගන්න පුළුවන්. පාසල් දරුවාගේ පන්ති කාමරේ ඉන්න දරුවාගේ ඔළුවට මේක දෙන්න ඕන. මනසට දෙන්න ඕන. ගුරුවරයාගේ කාර්යභාරයක් මේක. දුවේ පුතේ මේ කාරණාව
මේ කාරණාව මේ විදිහටයි වෙන්නේ මේක විද්‍යාත්මක හේතුව මේකයි අපිට මෙතනින් එහාට මේක මෙහෙම අරගෙන යන්න පුළුවන් කියලා දැනුම ආකල්පය දෙන්නත් මේක හොඳ අවස්ථාවක්. පාසල් පටන් ගත්තාම මේක කරන්න අපි ටෙලිවිෂන් ඉස්කෝලෙත් පසුබිමේ ඉන්නවා පුළුවන් විදිහට මට අවසර දෙන්න පාලක මැදට යන්න පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක අප නැවතත් ITN ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක ITN ටෙලිවිෂන් ඉස්කෝලේ විෂය නිර්දේශ පාඩම් මාලා මේ සියල්ල සකස් වෙන්නේ පාඩම් පොතේ තියෙන පාඩම් ඇසුරින්ම තමයි. සමහරට මේ පාඩම් වලට වඩා එහා පාඩම් මෙතන යන්න පුළුවන්. හැබැයි අපි දරුවන්ට අධ්‍යාපනික අත්වැලක් සපයන්න මේ අවස්ථාවේ උත්සාහ කරනවා. රටේම පාසල් වහලා තියෙන වෙලාවේ අත්වැලක් වෙන්නත් එපාය. දරුවන්ගේ විෂය නිර්දේශ වලට යම්සි ආකාරයක සහනයක් වෙන්න ඕන, විභාග වලට සහනයක් වෙන්න ඕන. ඒ නිසා තමයි මේ විශේෂ වැඩසටහන් මාලාව සකස් කරන්නේ. තිස්ස ජනනායක ගුරුතුමා. වසන්තරත්න අපේ මේ මහාචාර්ය රෝස මහත්මයාත් සඳහන් කළ අර ආනන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රයක් හදලා තිබුණා ගුරුවරු නිර්මාණාත්මකව මේ COVID-19 කියන එක වෛරසය යොදාගෙන ඒකේ ප්‍රශ්නේ කොටස් තුනකට බෙදලා හදලා තිබුණා. ඒ වෛරසය පිළිබඳ ජීව විද්‍යාත්මක දේවල්, ඊට පස්සේ වෛරසය පිළිබඳ භෞතික විද්‍යාත්මක දේවල්, ඊට පස්සේ වෛරසය පිළිබඳ රසායන විද්‍යාත්මක. හරි ලස්සනයි ඇත්තටම මම හිතන්නේ. ඉස්සෙල්ලාම මම පැහැදිලි කරන්න ඕනි මේ ලෝකේ ඉන්නවනේ ජීවීන් ගත්තාම ප්‍රධාන වශයෙන් ජීවීන් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඇහැට පේන ජීවීන් සහ ඇහැට පේන්නේ නැති ජීවීන්. ඒ කියන්නේ මහේක්ෂීය ඇහැට පේන ජීවීන්, අපේ සාමාන්‍ය පියවි ඇසට පේන ජීවීන්, නොපෙනෙන ජීවීන්ට අපි කියනවා සුද්‍ර ජීවීන් කියලා. එතකොට මයික්‍රෝ ඕගනිසම්ස්ලා. එතකොට සුද්‍ර ජීවීන් ආයෙ බෙදන්න පුළුවන් වර්ග ගණනාවකට. ඒ තමයි දිලීර ඉන්නවා, බැක්ටීරියා ඉන්නවා, වෛරස් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්න පත්‍රයේත් අහලා තිබුණා මේ වෛරසයක් පෙන්වන ජීවී ලක්ෂණ මොනවද කියලා. ඒතකොට පොඩි ප්‍රශ්නයක් එනවා මේ වෛරසයක් ජීවීද අජීවීද කියන එක. මේක කාටවත්ම හරියට උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ලෝකෙටම. මේක ජීවීද අජීවීද කියලා කියන්නේ හරි අමාරුයි. වෛරසයක් කියන්නේ මහා ප්‍රහේලිකාවක්. ඒකට හේතුව තමයි දැන් ජීවීන්ගේ තියෙනවා ලක්ෂණ ගණනාවක්. ලක්ෂණ 7ක් විතර පෙළ ගස්වලා තියෙනවා. ඒ ලක්ෂණ සියල්ලම පෙන්වනවා නම් සහ අකණ්ඩව පවත්වාගෙන යනවා නම් තමයි ජීවී කියලා කියන්නේ. ඒතකොට අජීවී ඒවා ගත්තොත් ඒවය ඒ ලක්ෂණ එකක්වත්ම නැහැ, පවත්වාගෙන යන්නෙත් නැහැ. වෛරස් වල අර ජීවී ලක්ෂණ ඔක්කොම ටික නැහැ, ටිකක් තියෙනවා. ඒතකොට නිකන් හරි අතරමැදි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි ගහක් මොකක් හරි වී ශාකයක් කියලා ගන්නකො. වී ශාකයක් ගවොත් ජීවී කියන තැනට දාන්න පුළුවන්. මේ පෑන ගත්තොත් කෙලින්ම අජීවී කියන එකට දාන්න පුළුවන්. දැන් උදාහරණයක් එක ලක්ෂණයක් මම ගත්තොත් පරිවෘත්තීය ක්‍රියාවලි පෙන්වයි කියලා තියෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලි පෙන්වයි කියලා කියපුවාම මේ ජීවීන් පරිවෘත්තීය ක්‍රියාවලි පෙන්වනවා. හැබැයි අජීවීන් කිසිම පරිවෘත්තීය ක්‍රියාවලියක් මේක ඇතුලේ පරිවෘත්තීය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් වෛරස ගත්තොත් එහෙම පරිවෘත්තීය ක්‍රියාවලියක් පෙන්වන්නේ නැහැ. එයා අපේ කාගේ හරි ජීවියෙක්ගේ සෛලයක් අස්සට ඇතුල් වුණොත් එතකොට එයා යොදාගන්නේ මේ ධාරකයාගේ සෛලයේ තියෙන පරිවෘත්තිය තමයි එයා යොදාගන්නේ. ඒතකොට හරි අමුතුයි ඒක. ඊළඟට ජීවීන්ට ප්‍රජනනය කළා තමන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. ඕනම ජීවියෙකුට ප්‍රජනනය කරන්න පුළුවන්, ලිංගිකව පුළුවන්, අලිංගිකව පුළුවන්. නමුත් දැන් අපි මේ වගේ එකක් ගත්තොත් මේකට ප්‍රජනනය කරලා අලුතින් ඒවා හදන්න බෑ. එහෙනම් අපි එක පෑනක් ගන්නවනේ. ප්‍රජනනය කරලා අලුතින් ඒවා හදාගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ වෛරසය හරි අමුතුයි. වෛරසය මගේ ඇඟ ඇතුලේ තියෙනකොට, ඒ කියන්නේ ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ තියෙනකොට ගුණණය වෙවි ප්‍රජනනය කරනවා. හැබැයි ඒකෙන් වෛරසයක් එළියෙන් අරන් තිබ්බොත් ධාරකයෙක්ගේ සෛලකින් තොරව එළියේදී ගුණණය වෙන්නේ නැහැ. ඒකට අජීවී වගේ. ඇතුළට ගියාම ජීවී වගේ. ඒ හින්දා මේක තියාගන්න බෑ මෙතනින්ද කියලා. ඒතකොට දැන් මෙහෙම මැද්දෙන් තමයි තියන්නේ. මෙහෙම තමයි තියන්න වෙන්නේ. ජීවී ලක්ෂණත් පෙන්නනවා, අජීවී ලක්ෂණත් පෙන්නනවා. ඒ නිසා ද්වෛතයක් තියෙනවා. ද්වෛතය කියලා අපි කියන්නේ දැන් තරංග අංශු ද්වෛතය වගේ අර ජීවිත දෙකම තියෙනවා. දෙකම තියෙනවා. අරකේ ලක්ෂණත් පෙන්වනවා, මේකේ ලක්ෂණත් පෙන්වනවා. ඒතර වෛරසයෙන් වෛරසයට ඒකේ හැඩතලය, ස්වභාවය ඒවා ගොඩාක් වෙනස් වෙනවා. ඒ කියන්නේ වෛරසවල විවිධත්වය. මේ රූපේ මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. මේක ගත්තම ඉතින්. ඔව් ඒ කියන්නේ ජනප්‍රියයි කියලා කියන්නේ අර මේක ගොඩක් දැන් කතා වෙන නිසා මේ වගේ වෛරසයකට කියන්නේ අපි ආවරිත වෛරසයක් කියලා. ඒ කියන්නේ මේකේ එන්වලොප් එකක් තියෙනවා එළියෙන්ම මෙහෙම. කවර් එකක් තියෙනවා. මම මෙතන නම් කළා එක පිටත ආවරණය කියලා. ඒ කවර් එක හැදිලා තියෙන්නේ පොස්පොලිපිඩ අණු ස්තර දෙකකිනුයි
ඊට පස්සේ ග්ලයිකෝප්‍රෝටීන් නෙරුම් කියලා තියෙනවා. ඒ ග්ලයිකෝප්‍රෝටීන් නෙරුම් වලින් තමයි ගිහිල්ලා අර සෛලයකට අපේ ධාරකයාගේ සෛලයකට හයි වෙන්නේ. අපි ඒකට කියන්නේ ඇටැච්මන්ට් කියලා. ඉතින් ඇත්තටම මේ අර ඔබතුමා අර දොරමඩලාවට ගෙන්නලා තිබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ සර් කෙනෙක් ඒ සර් අර බෙහෙතක් හොයලා තිබුණානේ අර ડોક્ટર සමීර එතන එයා හොයලා තිබුණේ දැන් අර මේක ගිහිලා මෙතෙන්ට හයි වෙනවනේ ඒ හයි වෙනකොට ඒක બ્લોක් කරනවා ඇටැච්මන්ට් සයිට් එක બ્લોක් කරනවා එතකොට මෙයාට හයි වෙන්න බෑ හයි වෙන්න බැරි වුණාම ගුණණය වෙන්න බෑ එතකොට දැන් අර සබන් වගේ දෙයකින් වෙන්නේ මෙන්න මේ ලේයර් එකට හානි සිදු වෙනවා එතකොට අර ඒක විනාශ වෙලා යනවා ඊට පස්සේ අර ඇල්කොහොල් වර්ග වලින් වෙන්නේ මෙයාව සම්පූර්ණ විජලනය වෙනවා. ඒකින්ද හැබැයි ඇල්කොහොල් එක චුට්ටක් වෙලා තියෙන්න ඕනි. තියෙන්න ඕනි හින්දා තමයි මම හිතන්නේ ඒකට අර වෙන සංයෝග දාලා තියෙන්නේ. එතකොට මොකද ඇල්කොහොල් ක්ෂණිකව වාෂ්ප වෙනවා. එහෙම වුණොත් මේකේ විජලනය ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල් වලින් බලන්නේ මෙයාව විජලනය කරලා දාන්න. ඒ කියන්නේ දෙකේ දෙවිධයක් වෙන්නේ අර අපේ සුදංශ පැහැදිලි කරානේ මේ සබන් වල වඩා සාර්ථකයි කියලා. ඇත්තට මම හිතනවා සබන් කියන එක ඕනම තැනක හොයාගන්න පුළුවන් නේ අපිට. ඕනම තැනක හොයාගන්න පුළුවන් සරල සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා මිලෙනුත් අඩුයි ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒතකොට අර මේ ලේයර් එකක් ඩැමේජ් වෙනවා නම් මේ ලේයර් එක ඩැමේජ් වුණායින් පස්සේ එයාගේ ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ඊට පස්සේ දැන් මේ පිටත ආවරණයනේ ඊට පස්සේ මේකේ ඇතුළත තියෙනවා ආපහු ප්‍රෝටීන ආවරණයක්. ඒකට කියන්නේ කැප්සිඩ් කියලා. කැප්සිඩය කියලා අපි හඳුන්වනවා. ඒක ඇතුළේ තියෙනවා RNA එකක්. මේ RNA කියන්නේ මේක ඇවිල්ලා න්‍යෂ්ටික අම්ලයක් කියලා කියන්නේ අපි. RNA තියෙන වෛරස තියෙනවා DNA තියෙන වෛරස තියෙනවා. දැන් අපේ ඇඟේ නම් සෛලයක RNA තියෙනවා DNA තියෙනවා. දෙකම තියෙනවා. වෛරස වල විශේෂත්වය එක්ක RNA තියෙන්නේ එක්ක DNA තියෙන්නේ. ඒතර වෛරස ගොඩාල් දෙකකට බෙදන්න පුළුවන්. RNA වෛරස DNA වෛරස කියලා. එතකොට මෙයාගේ සම්පූර්ණ තොරතුරු ටික තියෙන්නේ මෙන්න මේකේ. ඉන්ෆර්මේෂන් ජෙනටිකල් ඉන්ෆර්මේෂන් නැත්නම් ප්‍රවේණික තොරතුරු ටික ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ. එතකොට ඒක තමයි එයාගේ හැසිරීම, එයා ගුණණය වෙන විදිය සියල්ල තීරණය කරන්නේ මේක මගින්. එතකොට මේකේ තියෙන ප්‍රවේණික තොරතුරු ටික වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් RNA කියන සංයෝගයයි DNA කියන සංයෝගයයි ගත්තොත් එහෙම DNA වල තියෙන ස්ථායීතාවය වැඩි. එතකොට විකෘති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට RNA වල ස්ථායීතාවය ඊට වඩා අඩුයි. එතකොට විකෘති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට දැන් මෙයාගේ වුණත් ජෙනරේෂන් ගණනාවක් යනකොට මේකේ තියෙන තොරතුරු ප්‍රවේණික තොරතුරු වෙනස් වෙලා මේ වෛරස මාදිලියට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. ඇත්තටම කොරෝනා වෛරස් කියලා කියන්නේ එක ෆැමිලි එකක්. ඒ ෆැමිලි එකේ විකෘති වෙලා හැදිච්ච ඒවා තමයි SARS, MERS කියලා දෙකක් ඉස්සරාවේ. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන්නේ COVID-19 කියලා ඇවිල්ලා තියෙන්නේ ඒ කොරෝනා වෛරසෙම තවත් වෙනස් වීමක්. ඒ කියන්නේ මේ mRNA එක මේ RNA එක තමයි වෙනස් වෙන්නේ. එතකොට දැන් තව මෙහෙම යනකොට සමහර විට මේක ආයෙත් වෙනස් වෙලා වෙනත්ම එක්කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් මිනිස්සු ගොඩාක් අවධානය යොමු උනේ වෛරසයකින් මිනිස් වර්ගයට මේ තරම් හානියක් කරන්න පුළුවන්ද කියලා මේක නිසා. නමුත් ලෝකයේ සැරින් සැරේ මේ වෛරස් එනවා. ඒ ඇවිල්ලා මිනිස්සුන්ට යම් බලපෑමක් ඇති කරනවා. ඊට පස්සේ ඇති කළා ඒක ආපහු මේ මිනිස්සුන්ගේ ප්‍රතිරෝධීතාවයක් ඇතිවීමත් එක්ක මානව ගහණයෙන් අයින් වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒතර දැන් මේකෙදි දැන් මේ RNA එකේ තියෙන ප්‍රවේණික තොරතුරු හරි ඉක්මනින් වෙනස් වෙන හින්දා මේකේ ඊළඟ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තව මේක ඇතුළේ තව දෙයක් තියෙනවා. ඒ තමයි පොලිමරේස් කියන එන්සයිම. ඒක වෛරසය ගාව තියෙනවා. මේ පොලිමරේස් කියන එන්සයිමය ඕන වෙනවා එයාට අපේ සෛලයකට ඇතුල් වුණාට පස්සේ ගුණණය වෙන්න පොලිමරේස් එන්සයිමය ඕනි. මොකද මේ RNA එක පිටපත් හදාගෙන පොලිමරේස් එන්සයිමය ඕනි වෙනවා. PCR මැෂින් එකේ ඒක නේද කරන්නේ? ඔව් මේ ඒක තමයි. ඔව්. එතකොට දැන් මෙතන මේකේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේක සෛලයක් ඇතුළට ඇතුල් වුණාට පස්සේ එකයි නම් තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මේක ගුණණය වෙවි වෛරස් ලෝඩ් එක වැඩි වෙනකොට තමයි අර හානිය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ RNA වල පිටපත් ඒ ඔක්කොම හදන්න ඕනි කරන ද්‍රව්‍ය එතකොට ශක්තිය ඔක්කොම ගන්න අපේ සෛල වලින්. එයාට ද්‍රව්‍ය හෝ ශක්තිය නිපදවන්න බෑ. අපේ සෛල වලින් අරගෙන සෛල තුල ගුණණය වෙනවා. ගුණණය වෙවි සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් හානිය වෙන්නේ. එතකොට මේ අර ඒ ප්‍රශ්න පත්‍රයේ තිබුණා RNA වෛරසයක් මේ ඉක්මනින් වෙනස් වෙන්නේ ඇයි කියලා. කියන්නේ RNA වල ස්ථායීතාවය හරි අඩුයි. ඒ නිසා විකෘති සංඛ්‍යාත් විකෘති වෙන්න තියෙන ඉඩකඩ වැඩි.
දැන් මේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලන් ඉන්න දුවලා පුතාලා හිතයි දන්නේ මේ පාර නම් කොරෝනා ගැන ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා පුතෝ හොඳට බලා ගන්න ඕන කියලා ඈ මන් දන්නේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වලට ඕවා හෙද කියලා. මොකද ඔය කොරෝනා එනකොට පාඩම් පුත අච්චු ගහලා ඉවරයි. දිලීර බැක්ටීරියා වෛරස් ගැන පාඩම් තියෙනවා. හැබැයි මේක මේ කොරෝනා මේ මාදිලිය අලුතෙන් ආපු එකක්. එතකොට පාඩම් පොත් අච්චු ගහලා ඉවරයි. මම දන්නේ විභාග ප්‍රශ්න පත්‍රත් හදලා ඉවරයි. හැබැයි පාසලේ වාර විභාගවලදී මේ ප්‍රශ්න හැටියට අහන්න පුළුවන් දරුවන්ගෙන්. ඉදිරි සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලදීත් මේ කාලීන දේවල් තියෙන්න එපාය. මේ හැමදාම මේ පරණ දේවල්ම නෙමෙයි අලුත් ලෝකේ අලුතෙන් මතුවෙන ප්‍රවණතා විද්‍යාත්මක කරුණු විෂය කරුණු මේවා දරුවන්ගේ මනසට යන්න ඕන. පිටින් පිට විෂය නිර්දේශ පවා වෙනස් කරන්නෙත් ඒකනේ පාඩම් පොත් අලුතෙන් ලියන්නෙත් ඒකනේ. එහෙම වෙන්නත් එපාය. අපි කිව්වා කර්මාන්තශාලා ටිකට වෙච්ච වැඩේ කර්මාන්තශාලා නෑ පාඩම් පොතේ මේ ලැයිස්තුවක් තියෙනවා. එහෙම වෙන්නත් බෑනේ. ඉතින් ඒවා අලුත් වෙන්න ඕන මහාචාර්යතුමා. ඔව් තිස්ස මේ ගුරුතුමා හඳහන් කර මේ ප්‍රශ්න පත්‍රය මටත් මේ ගුරුතුමා මහත්මයෙක් කියුවා. ඒක ඉතින් දැන් මේගොල්ලෝ මේ ගහනකොට මේක මේ පරිස්සම් වෙන්න මේ විභාග දෙපාර්තමේන්තුව මේ දින ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. එහෙම තමයි ඒගොල්ලෝ ගුරු මහත්මයාත් එහෙම තමයි ළමයින්ට දෙන්නේ. අර නිකන් පොඩි මානසික ප්‍රීතියක් ඇති කරන්න 2020 අගෝස්තු 9 කියලා. ඒ කොහොම හරි මේක මේ ඇත්තටම අපි ගුරු මහත්මයාත් අගය කරන්න ඕනේ. මොකද ඒගොල්ලොත් මේ විදිහට නිර්මාණකාරී විදිහට මේවා හිතන එක. නිර්මාණය කළා විෂයන් තුනටම ගැලපෙන්න කොරෝනා එක අරන් හදලා. ඔව් ඉතින් මේ තියෙන්නේ මුලින් තියෙන්නේ මේ මෙතුමා කතා කරපු ජීව විද්‍යා ප්‍රශ්නය. ඒක මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ නමුත් ඒක කියවන් ගියාම ලස්සනයි. ඉතින් ඇත්තට අපිටත් දේවල් ඉගෙන ගත්තා හැකි. මොකද මේ ආනන්ද විද්‍යාලයේ ගුරු මහත්මයා මට මේ කියුවා මේ තියෙන අර ડોક્ટર සමීර කියලා අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ attachment site attachment මේ වගේ ඉතින් ඒක කියවන් ගියාම ඇත්තටම අපේ දැනුමත් වැඩි වෙනවා. මොකද අපේ ශාස්ත්‍රය නැති වුණත් අපිට හැමදේම තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මොන හරි මේක තේරෙනවා. නමුත් මේ භෞතික විද්‍යාව මට තේරෙනවා. භෞතික විද්‍යාව ප්‍රශ්නකුත් තියෙනවා මේක අර මේ අපි දන්නා දැන් මේ සිරුරේ උෂ්ණත්වය මනින්නේ මේ වගේ වල ඉන්නේ දැන්. අපි එනකොටත් මැන්න. ඔව් ITN එකෙන් දැන් මැන්නනේ. දැන් ඉස්සර නම් කටේ ගහනවා, කිහිල්ල ගහනවා. එහෙම උෂ්ණත්වය මනින්නේ. දැන් ඉතින් දුරස්ත වෙන්න බෑ මේකත්. දුරස්ත වෙන්න කියලා හැමෝම කියන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ ප්‍රශ්නයක් ඒකේ තියෙනවා. ඉතින් ඒක ඔය අපි ඇත්තට මේ ඔය සෙක්ෂන් එක නැත්තම් තියෙන්නේ අන්තිම කොටස මේ විෂය නිර්දේශයේ පදාර්ථ විකිරණයට. නමුත් මම ඊටත් වඩා මේ කැමති මෙන්න මේකට මේ එක ප්‍රශ්නයක් තියෙනවා. මේ අර දැන් ওই මීටරයක් අපි ඈතින් ඉන්න කියලා කියනවනේ. මම මෙතුමා එහුවා මම හිතන්නේ ඔක මේ ලෝක WHO ගෙන් තමයි කිව්වේ. දැන් ඒකට ප්‍රශ්නයක් හදලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේත් ලස්සනයි. ඇත්තට ඒක අපි කිව්සුම් යනකොට ඒගොල්ලෝ වේගය මනලා මේ පොඩි භෞතික විද්‍යා ගැටලුවක් මේක. ඒ කියන්නේ එක ඩ්‍රොප්ලට්ස් කොච්චර ඈතට යනවද? දැන් මෙතනදී දැන් ඩ්‍රොප්ලට් එකේ ස්කන්ධයත් වැදගත්. එතකොට වාත ප්‍රතිරෝධයක් ඕන. වාත ප්‍රතිරෝධය නැතුව ගියොත් එහෙම මේ හැමෝනම මේ ස්කන්ධයක් වැටෙන්නේ එක විදිහකට එක දුරකට. එතකොට මේකෙන් ගණනය කරලා පුළුවන් දැන් සාමාන්‍ය මේකේ අරන් තියෙන A level මට්ටමේදී අර ප්‍රතිරෝධ බලය නියතයි කියලා ගන්න ඕන වේගය මත රඳාපවතින්නේ නැහැ කියලා. ඉතින් මම මොක පොඩ්ඩක් විකරණය කරා වේගය මත රඳාපවතිනවා කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔය මීටරය කියන්නේ සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 10ක විතර කෙලමිදිත්තක් සෙන්ටිමීටර් 80ක් විතර යනකොට වැටෙනවා. මම හිතන්නේ මේ World Health Organization එකත් එහෙම විතර ගණනය කරලා වෙන්නේ නැති ඕක මේ ඒගොල්ලෝ නිකන් දාන්නේ නැහැ මීටරයක් කියලා. හැබැයි දැන් මේ කෙල මිනිති වල තියෙනවා ඉතාම පුංචි ඒවා. ඒවා ඇත්තටම අවලම්බේ වුණා. ඒකේ සස්පෙන්ඩ් වුණා. හැකි දැන් සමහර රටවල් වල කියන්නේ මීටරේ මදි මීටර 4ක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මීටර 4ක් තියලා අපිට ජීවත් වෙන්න බෑ. කියන රෝගීන් ඉන්න සංඛ්‍යාව හෝ ආසාදිතින් සංඛ්‍යාව වැඩි නම් වායුගෝලෙත් පැවතිය හැක කියලා. ඒ කියන්නේ මම හිතන්නේ අර පුංචිම ඩ්‍රොප්ලට් එක වැඩි වෙනවනේ ගොඩක් කට්ටිය ඉන්නකොට. ඒකින්ද වෙන්නේ. ඉතින් ජපානයේ අධි සංවේදී කැමරා යොදාගෙන පර්යේෂණයක් කරලා තියෙනවා මහාචාර්යවරු. මායි රූපරාම පෙන්නවා. අටපට්ටම් වැඩසටහනෙත් පෙන්නවා. ඒකෙන් පෙන්නවා දැන් කිවිසුමක් යාමේදී අපි කතා කරද්දි පවා විසි වෙන යම් ප්‍රමාණයක් තියෙනවා. යම් තරමක් දුරට මේ පුංචි ඒවා ඉතුරු වෙන්න පුළුවන් බර ඒවා බිම පතිත වෙන්න පුළුවන්. හොඳට ඒ රූපරාම සහිතව පැහැදිලි කිරීමක් තිබුණා. ඔව්. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ ඇත්තටම ඒකේ ලස්සන මේ මම හිතන්නේ අන්තිමට තියෙනවා මේ ලස්සන වාක්‍යයකුත් ඇත්තට අන්තර්ජාලයෙන් ගත් එකක් වෙන්නේ නැති ඒකත් හරි ලස්සනයි. මේක බලන්න මේක කියුවා මේකේ තියෙනවා ප්‍රෝටීන 26000ක් පමණ කේත කරන ද්විත්ව දාම DNA අණුක ජාන 20000ක් එම ජාන පිටපත් දෙකකින් යුත් සෛල ට්‍රිලියන 37ක්
පමණ අන්තර්ගත ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සත්ත්ව කොටාසය සැලකෙන මිනිසා අල්ලේ නටවන්න තරම් තවම ජීවියෙකු ලෙස නොපිළිගන්නා ප්‍රෝටීන 30කටත් අඩු ගාණක් හේත කරන තනිදාම RNA අණුවක් වූ ජාන 20කටවත් අඩු නැනෝමීටර් ප්‍රමාණයේ අංශුවකට ඇති අපූර්වත්වයේ පෙන්වූ ස්වභාදාමයේ පණිවිඩය කියලා. ඒකත් මම හිතන්නේ ඒ ප්‍රශ්න පත්‍රයේ අන්තිමටම ඒක ලියලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම කියන්නේ අපිට පුංචි දෙයකින් වුණත් අපිට කොච්චර බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියලා අපි ජීවත් වෙනකොටත් මම හිතන්නේ ඒක හිතන්න ඕනේ. අපි සමහරට පුංචි හිත රිදවීමකින් පවා මිනිස්සුන්ව වෙනස් කරන්න සමහරලාට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ පුංචි උනායට සමහරලාට තියෙන ඉෆෙක්ට් එක හරි වැඩි. ඉතින් මම මේක දැන් මම මේ පරමාණු මේ ශක්ති බල මණ්ඩලය ගැන කිව්ව නිසා මම පොඩි මට දැන් පරමාණු ශක්ති බල මණ්ඩලයේ දැන් සමහර අය හිතන්නේ බෝම්බ හදනවා කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තට පරමාණු බල ශක්ති මණ්ඩලයේ මේ වෙලාවෙත් ඇත්තටම 24 පැයෙම අපේ ගැමා මධ්‍යස්ථානය කියලා තියෙනවා. ඒක ඇත්තටම අපේ රටට කියන්න ඕන. මොකද ගැමා කිරණ තමයි මේ ඔය විෂ බීජ හරණයට ඕනම කොවිඩ් එකක් මරන්න පුළුවන්. හැබැයි ආසනාවකට අපිට ගැමා කිරණ මිනිස්සුන්ට ගහන්න බෑ. මොකද ඒ ගැමා කිරණ මිනිස්සුන්ට ගැවුවොත් ඒක අහිතකරයි. නමුත් අපි දිගටම ඇත්තටම මේ ගැමා මධ්‍යස්ථානයේ තියෙනවා. ඒකේ ඔය සර්ජිකල් කියන්නේ අත් මේ වැසුම් ඒ වගේම ඒප්‍රන්ස් ඒ වගේම MRI එකෙන් අපිට වෙනවා අර කොටන් ෂොප්ස් දැන් මේ ජීව ඒවා සේරම ඇත්තටම ජීවාණු වර්ණය කරලා දෙන්න අපි තමයි මේ පරමාණු බල ශක්ති මණ්ඩලය තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි ඒවත් ඇත්තටම අපි ජනතාව සමහරලාට දන්නේ නැහැ මේවා. ඉතින් ඒ දැන් ඉස්සරහට සමහරලාට දැන් අපි ඔය අපි දැන් තේ අරිනවා ගම්බිරිස් අරිනවා සමහරට ඉස්සරහට අපිට කියයි ඒවත් නිරෝධායනය කරලා එවන්න කියලා. පිටරටවල් වලට. ඉතින් එතකොට මේ ගැමා කිරණ මේ මධ්‍යස්ථාන ඉතාම වැදගත් වෙනවා. මොකද මේ දැන් අපි ඒක විකිරණශීලීතාව මට්ටම විතරයි මනින්නේ. අර සර්ටිෆිකේට් එක සහතිකය දෙන්නේ. නමුත් ඉස්සරහට එන්න පුළුවන් මේ පිටරටට අපි දැන් ගොඩක් කරනවා ඩෙසිකේටඩ් කපාපු පොල්. එතකොට ඒවට සමානලා නිරෝධායන සහතිකයකුත් ගහන්න වෙනවා ඉස්සරහට. මොකද නැත්තම් රටවල් බාර ගන්න එක නැහැ. ඉතින් ඒ නිසා මේ විද්‍යාව ඇත්තටම අර ඔතුමා කිව්වා වගේ මේ ලොකු සුවිශේෂී කාර්යභාරයක් කරනවා මේ දැන් ඔය ඇත්තටම අපිට පේන්නේ දැන් දොස්තර මහතුරු ගොඩාක් මහන්සිලා වැඩ කරන නමුත් ඒ පිටිපස්සේ කොච්චර ඉන්නවද ඔය මේ වැඩ කරන සේරම වැඩ කරන්නේ ඔය රසායන විද්‍යාව ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව මේවලන් එක්ක තමයි ඒ සේරම ප්‍රතිඵල ගන්නෙ. ඉතින් අපි ඒ ගැනත් ඇත්තටම ආදරෙන් මතක් කරන්න ඕනේ ඒගොල්ලන් කරන සේවය. මොකද ඒ ටෙස්ට් කරලා ඒ ආයෙ නැත්තම් එහෙම රෝගී නිශ්චය කරගන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. සර් ගැමා කිරණ දැන් අර ඔය මේ මුරුංගා කොළ මම දන්න කෙනෙක් යවනවා මුරුංගා කොළ මේ ඩ්‍රයි කරලා ඒක මේ කුඩු විදියට ඇමරිකාවට. එයාලගේ ඒ මුරුංගා ඒ ඩ්‍රයි පවුඩර් එකේ හැදෙනවා ෆංගස් එකක්. ඒක මොනවා කළවත් මේවා කරන්න බෑ ගැමා කිරණ වලින් තමයි. ගැමා කිරණ අපිට එවන්නේ දැන් අපි ඇත්තටම ඒකත් සාකච්ඡා කරා මේ කොහුබත් පිළිබඳ. කොහුබත්ුත් ඔය ප්‍රශ්නේ තියෙනවා රට ගොඩාක් දැන් ජපානයේම කොහුබත් වලට හරි මිල්ලුමක් තියෙනවා. නමුත් අපේ අය කරන්නේ කොහුබත් ඔහෙ නිකන් පටවල ඇරියාම එහෙ ගියාම එක එක ඇටපැල වෙනවා. අර එක එක බැක්ටීරියා වර්ග තියෙනවා. ඉතින් අපි පොල් සංඝාතන මණ්ඩලයේ කතා කරලා තියෙන්නේ මේ කොරෝනා නිසා ඒක අතපසු වුණා. කොහුබත් අපිට ජීවාණු හරණය කරලා සීල් එකක් ගහන එක වැලියු ඇඩිෂන් එකකුත් වෙනවා. වැලියු ඇඩිෂන් එක. එතකොට ඒක රටට ඇත්තටම පොඩි ආදායමකුත් වෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් දේවල් ඇත්තටම මේ විද්‍යාව භාවිතා කරලා ගොඩක් දේවල් කර හැකියි. ඉතින් ඔබතුමා එයා ගැන අපි එයා කිව්වොත් අපිට කරලා දෙන්න පුළුවන්. මේ මම මේකට සම්බන්ධ කරන්නේ ඕගනික් ෆුඩ්ස් වල මේ දිලීර වගේ දේවල් හැදෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා දැන් මේ ලංකාවට සමහරක් කල අර්ථාපල්, ඇපල් ඒ වගේවත් ගැමා ජීවාණු වර්ණය කරලා එන්නේ. ඉතින් අපිටත් අපේ මේ මොකද කියන ක්‍රොප් එකේ කියන්නේ අස්වැන්න පළදා වැඩි වුණොත් ඒක කල්තබා ගැනීමේ ක්‍රියාවලියට මම හිතන්නේ මේ ගැමා ඉරඩියේෂන් යුනිට් එක මේ තුමන්ගාව තියෙන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒක දැන් එකක් අපේ අය මේ පිළිබඳව තියෙන දැනුවත් භාවය හුඟක් අඩුයි. අනිත් එක අපිම දන්නේ අනිත් තැන මොනවද තියෙන්නේ. මොනවද තියෙන්නේ කියලා. අනිත් එක අපේ රටේ ඔය වැලියු ඇඩිෂන් කියන එක නව මේ කියන්නේ අලුතෙන් අගය එකතු කිරීමේ ක්‍රියාවලිය හරීම සෙමින් සිදු වෙන්නේ. මම හිතන්නේ ඒක වහවහ අපි ඉටු කරනවා. ඉතින් දැන් මම මේ වැඩි කතා කරේ නමුත් අපේ තියෙන මිනරල් ටික, ග්‍රැෆයිට් ටික අපි නිකන් පිටරට යවනවා. නමුත් මේ වැලියු ඇඩිෂන් මේ රටේ කරන්න පුළුවන්. ඔබතුමා කර්මාන්ත ශාලා සහ අපේ රසායන ද්‍රව්‍ය, khනිජ ද්‍රව්‍ය ගැන සඳහන් කරමින් හිටියා. මේක දරුවන්ට ඉතා වැදගත් පාඩම් පොතේ මේ කරුණු තියෙනවා. පාඩම් පොතේ තිබ්බට ඒ කර්මාන්ත ශාලා නැහැ කියලා කිව්වා. දැන් තව පාඩම් පොතේ තව වටින දේවල් තියෙනවා. දැන් නම් මේව තියෙනවද මන්ද දැන් නාවල අන්නසි. බීබිලේ දෝඩම්
ඔහොම කීකේ ලැයිස්තුවක් තියෙනවා මල් වානේ රඹුටන් නම් තියෙනවා කවුද මට නිකන් කවටකමට වගේ ගියප එක බීබිලේ දොඩම් වගේක් තියෙනවලු ස්පිරිතාලේ ඉස්සරහ තට්ටුවක ඒකත් රටින් ගෙනාපු එකක් කියලා කවුද මට කිව්වා එහෙම කිව්වට බීබිලේ පැත්තේ දොඩම් තියෙනවා හැබැයි මේ කියවෙන ඛේද වාචකයක් තියෙනවා නාවල අන්නසිවන්න මෙහෙ නාවල නම් මං හිතන වාහනයක් අරන් එහාට මෙහාට 7-8 සැරයක් එහාට මෙහාට ගියත් අන්නද ගෙඩියක් හොයාගන්න පුළුවන්ද කියලා ටිකක් හිතන්න ඕන මේ පාඩම් පොතේ තියෙන දේවල් මහ පොළවේ තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මේක එහෙම රටක්. භූතේ තිබුණු විවිධත්වයේ තිබුණු විවිධ කර්මාන්ත තිබුණු ඒ ඛනිජ ද්‍රව්‍ය වලින් වැඩගත් නිෂ්පාදන කරපු රටක්. ඒක හොඳට මතක තියාගන්න මතක් කරන්න හොඳම කාලේ තිස්ස ජනනායක මහත්තයා. ඔව් දැන් අපේ රට ගත්තාම දවස් 365ම හොඳට සූර්යාලෝකය ලැබෙන රටක්. එතකොට මේ වගේ රටක අපිට අවශ්‍ය කරන එළවලු පළතුරු ටික නිෂ්පාදනය කරගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අසන්ත මහත්මයා ඔය සමහර පෙළ පොත්වලම තියෙනවා මම දැක්ක එක තියෙනවා මේ පසුවස්සුණු තාක්ෂණය කියලා මාතෘකාවක් තියෙනවා. ඒකේ තියෙනවා ලංකාවේ එළවලු වලින් 140ක් පසුවස්සුණු හානි සිද්ධ වෙනවා කියලා. මේ ඒ කියන්නේ ඒවයි අස්වැන්න නෙලලා පාරිභෝගිකයා අතට එන අතර කාලයේදී මුළු නිෂ්පාදනයෙන් 140ක් නරක් වෙලා විසි කරනවා කියලා. ඉතින් එතකොට අපි කොච්චර නිෂ්පාදනය වැඩි කළත් වැඩක් නැහැනේ. 140ක් කියන්නේ මේ පොඩි පහසු ප්‍රමාණයක් නෙවෙයි විශාල ප්‍රමාණයක් නේ. 140ක් පමණ විනාශ වෙනවා කියලා. ඉතින් එතකොට අපි එක පැත්තකින් ගොවියට කියනවා නිෂ්පාදනය කරන්න කියලා. ඔවුන් නිෂ්පාදනය කරනවා. නමුත් නිෂ්පාදකයාගේ ඉඳන් පාරිභෝගිකයා අතරමැද එන අවස්ථාවේදී 140ක් විතර විනාශ වෙනවා. ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නයක්. ඒකට මම රසායනික දෙයක් කිව්වම හදන එකට මම හිතුවා කියන එක හොඳයි කියලා මට හිතෙනවා. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ තියෙන කාමර උෂ්ණත්වය. මේ වගේ උෂ්ණාධික රටකදී ඉතාමත් පහසුවෙන් බැක්ටීරියා වලට දිලීර වලට පහර දීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි නරක වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපේ රටේ මම හිතන්නේ මම යම්කිසි ස්ථානයකක් දැක්කා ජනාධිපතිතුමත් කතා කරන මේ ශීතාගාර ඇති කරන ක්‍රමවේදයක් නිර්මාණය වෙන්න ඕන. ඊළඟට මේ මොකද්ද අපි කියන්නේ මේවා ට්‍රාන්ස්පෝර්ටේෂන් එකදී කියන්නේ මේවා ගමන් කරනකොට මේ විවෘත ලොරි වලට ගේනවට වඩා යම්කිසි ක්‍රමයකට අඩුම ගානේ මේක පැකේජින් මැටීරියල්ස් ඒක හදලා ඒක දෙන එකත් ශීතය ඒ කියන්නේ ඒකේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන් නම් මේක මගහරව ගන්න පුළුවන්. මම වෙලා තියෙනවද දැන් මම පුංචි කතාවක් කියන්නම්. මේ පසු 2013 වර්ෂයේදී අපි හඳුන්වා දීමක් කරා අපේ රටට මේ ඔක්කොම ගේන්න ඕනේ එළවලු ප්‍රවාහනය කරන්න ඕනේ ප්ලාස්ටික් බොක්සස් වල කියලා මට දන්නේ ඔබතුමාට. දැන් මේක ආරම්භ කළා ඉතා සුළු කාලයකින් මේක නතර වුණා. මේකට හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි හරි එතකොට මේගොල්ලන්ට වෙනදාට වඩා මේ පරිමාව වැඩි වුණා. වැඩි වෙලා ලොරියේ ප්‍රමාණය මදි වෙලා වෙනත් ලොරි 6 ගන්න වුණා. දෙවෙනි කාරණා මේ ලොරි ටික යන්නේ ඔක්කොම හිස්ව තමයි ආපසු යන්නේ. ඉතින් එතනත් පොඩි ඒක හරියට ඒක මේ හොඳට ඒක ඕගනයිස් වෙලා තිබ්බේ නැහැ. ඊට වඩා වෙන කතන්දරයක් මේකේ තියෙනවා. මේක කිව්වට කමක් නැහැ කියලා මම හිතනවා. මේ ඔබතුමා එහෙම කිව්වට මේ සාමාන්‍යයෙන් ඔය අයින් කරන එළවලු අපි කියනවා සෙකන්ඩ් ග්‍රේඩ් එළවලු කියලා ඒක භුක්ති විඳින ජනතාවකුත් මේකේ ඉන්නවා. ඒකෙන්ද අර සුපිරිම මට්ටමේ එළවලු විතරක් දුන්නොත් ඒ මිලට අර පහළ ස්තරයට එකපාරට කෑම නැති වෙන නිසා මේ ට්‍රේස් හඳුන්වා දුන්නාම අපේ කොළඹ ප්‍රදේශයේ ජනාවාස ආශ්‍රිතව වතු ආශ්‍රිතව මිනිසුන්ට අඩු මිලට ආහාර ලබා ගැනීමේ නොහැකියාවක් ඇති වුණා. ඒ නිසා මේක සමාජීය ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම හිතන්නේ අපි මෙවැනි දේවල් කරනකොට අපි විද්‍යාඥයෝ විදිහට අපි හිතන්නේ විද්‍යාව පැත්ත පසුඅස්වැන්න ඉහළ දා ගන්න ඕනේ. මේ ඊටාම සුපිරි විදිහට එන්න ඕනේ. සුපර් මාකට් වලින් විතරයි එළවලු විකිනෙන්න ඕනේ. එහෙම අපි ඔක්කොම විතර කරාට අපේ රටේ සමාජීය විද්‍යාව පැත්ත සමාජීය දැනුමකුත් අපි ගාව තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ අපිට ආර්ථිකය ගැන දැනගන්න ඕනේ. අපි ගණකාධිකරණය දැනගන්න ඕනේ. අපි මාකටිං අලෙවිකරණය දැනගන්න ඕනේ විද්‍යාඥයෝ. මේ දැනුම නැතුව මේක දිහා බැලුවොත් තමයි මේ අපේ ප්‍රශ්නේ තියෙන නිසා මේක කණ්ඩායම් ඔක්කොම එකට විතර සාකච්ඡා කරලා කළොත් මෙතුමා අපි විශ්වාස කරන මේ අපේ රට අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. හොඳයි. ඔබතුමා ශීතාගාර ගැන සඳහන් කළා. ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් තමයි ආහාර කල්තබා ගැනීමේ අපේ සාම්ප්‍රදායික ක්‍රම 5ක් නම් කරන්න. දරුවන්ට එන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට. මොකද මේවා මේ කාලෙටත් හරි වැදගත්. ඒ අතරේ අහන්න පුළුවන් නම් බටු ඔය ආකාර දිලිසෙන්නේ ඇයි? වෙළඳ පොලෙන් ගන්නා ඇපල් ඔය ආකාර දිලිසෙන්නේ ඇයි? වෙළඳ පොලෙන් මිලදී ගන්නා ගස් ලැබු ඒ සියලුම ගෙඩි එකාකාර ලෙස කහ පැහැගැන්මී ඉදී තියෙන්නේ ඇයි?
ආදී ප්‍රශ්නත් අහන්න පුළුවන් නම් දරුවෝ ජීවිතේටත් වටිනා පාඩම් ටිකක් ඉගෙන ගන්නවා. ආහාර කල් තබා ගැනීම ක්‍රම උගන්වන අතරේ එදිනෙදා ජීවිතයේදී හොඳ ආහාර පළතුරු එළවලු තෝරගන්න විදිහත් දරුවන්ට පාසලේදීම උගන්වන්න පුළුවන් නම් හරි වටිනවා. තිසජන්නායක මහත්තයා. අර ඔබතුමා ඒක කිව්ව හින්දා මම මේක මට මතක් වුණේ විද්‍යාත්මක හේතු ලියන්න කියලා. මේ විභාගෙට ආපු මේ O level වලත් එක සැරයක් ඇවිල්ලා තියෙනවා. අමු කියන පැහිලා නමුත් ඉදිච්චි නැති අඹ තියෙන පෙට්ටියකට ඉදුණු අඹ ගෙඩියක් දාලා වහලා තියපුවාම අර අමු අඹ ටිකත් ඉක්මනින් ඉදෙන්නේ ඇයි කියලා. ඉතින් ඇත්තට මේකේ වෙන්නේ අර ඉදිච්ච අඹ ගෙඩියේ පොත්ත ගත්තොත් ඒ පොත්තේ හැදෙනවා හෝමෝනයක්. එතිලීන් කියන හෝමෝනය. ඒ එතිලීන් කියන හෝමෝනයට පුළුවන් අනිත් අඹ ගෙඩිය ඉදෙන එක උත්තේජනය කරන්න. ඒක වාෂ්පශීලී හෝමෝනයක් ලෙස ක්‍රියා කරන එකක්. එතකොට ඒක අර එතිලීන් එකේ පැතිරිලා ගියාම අර වහලානේ තියෙන්නේ. වහපු පරිසරයක් තුළ එතිලීන් ටික පැතිරෙනකොට අර ඉතුරු අඹ ගෙඩි දීමට උත්තේජනය වෙනවා. ඉතින් අර එක ළමෙක් ලියලා තිබුණා කියලා කියනවා මේ විහිළුවට අඩුපෙකද දන්නේ නැහැ. ඒක අර මේකට හේතුව ලියන්න ගියපුවාම මේ ඒ ළමයා ඉතින් කල්පනා කරලා ලියලා තිනවා මේ ඥානවන්තයින් ගොඩාක් ඉන්න තැනකට වුණත් එක මෝඩෙක් ආපුවාම ඇති කියලා. ඒක අනිත් පැත්තටත් දෙන්න පුළුවන්. දැන් කහ ගැන කතා කළානේ කහවල ඖෂධීය ගුණාදිය කතා කරන මහාචාර්යතුමාට වෙනම විග්‍රහයක් තියෙනවා. කහ කුඩු වලට ඉතින් ලොකු ඉල්ලුමක් ආවයි. ඉල්ලුමත් එක්ක කහ කුඩු නිෂ්පාදනය කරන්න කොහොමද කියලා ටික හොයලා බැලුවොත් එහෙම දරුවෝ මේ විද්‍යාව ඉගෙන ගන්නතර මේක හොඳට නරකට දෙකටම පාවිච්චි කරන කහ කුඩු වලට ගඩොල් කුඩු මිශ්‍ර කරන්නේ කෙසේද? මේ කහ කුඩු වලට පාන් පිටි මිශ්‍ර කරන්නේ කෙසේද වගේ පාඩනුත් ඉගෙන ගන්න සමහරව මේවා පාවිච්චි කරලා තියෙන විදිය මානව සංහතියේ විනාශයට වහ කවන්නත් මේ දැනුම නොඑක ආකාර දේවල් පාවිච්චි කරලා තියෙන මහාචාර්යතුමා. මට ඇත්තට මේ පොඩි වෙනස් එකක් හිතෙනවා මේක මේ තාන්න මෝඩ ප්‍රශ්නයක් දැන අපි දැන් ලෝක දැන් මේ ආර්ථික අවපාතයක් එනවා කියලා. දැන් මට ඕක නිකන් හිතුනහම ඇත්තට දැන් සල්ලි අපි ගාව නැති වෙලා නැහනේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මම නිකන් මේ ගණනය කරලා බැලුවා. දැන් පසුගිය මාසෙදී මගෙන් ඉතුරු වෙලා තියෙනවා සල්ලි. මොකද දැන් මගේ මේ වියදම් කරන්න මේ සල්ලි ඇත්තටම දැන් වියදම නැහැ. දැන් ඉන්ධන වලට නැහැ. නෝනත් එක්ක shopping යන්නේ නැහැ. හරිද? එතකොට පිටින් කන්නේ නැහැ. අපි නිකන් හිතලා හැල්ලුවා පිටින් කනවානේ. එතකොට ඇත්තටම රුපියල් 20000ක් විතර ඇත්තටම මගේ ගෙදර ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මේ කොරෝනා තත්ත්වය සමනය වුණාම අපි ඒක සමරමු නේද? නෑ මම එතකොට දැන් මට මත්පැන් තිබෙන්නේ මත්පැන් තිබෙන්නේ නෑ මත්පැන් වල නම් මම වියදම් කරන්නේ ඒ වගේම ඉන්ධන වලට වැය වෙන ඒක තමයි ලොකුම ඉන්ධන වැය. එතකොට මට තේරෙන්නේ දැන් ඇත්තටම මේ ලෝක ආර්ථික ආපాతයක් කියලා කිව්වට අර මුදල් සංසරණය වීම නොවීම තියෙන මුදල් ටික තියෙනවා. එතකොට දැන් අපේ බලුවොත් ඇත්තටම අපි එක්කෙනෙකුගේ වියදම තමයි අනිත් එක්කෙනාගේ ආදායම. එතනනේ මේ ප්‍රශ්නේලා තියෙන්නේ. ඒතර මම ඔබ සම්බන්ධත් කරන භෞතික විද්‍යාවේ තියෙනවා මේ සංස්කෘතික නිමයක් ස්කන්ධ ශක්ති සංසිතිය කියලා. හරි. ඒතර මේකත් ඇත්තට මේ සංසිතිය සල්ලි සංසිතික එක්තරා විදියක. හැබැයි සල්ලි මේ උනේ අතින් අත ගියේ නැත්තම් තමයි ප්‍රශ්නේ. දැන් ලෝකේ වුණත් ස්කන්ධය ශක්තිය ඔහේ නිකන් තිබ්බනම් එහෙම කිසි මඟුලක් වැඩක් නැහැ. දැන් සූර්යාගෙනුත් ස්කන්ධය හානි වෙලා තමයි ශක්තිය එන්නේ. අපි පොඩි ළමයින්ටත් උගන්වනවා ශක්ති පරිණාමණය. චාල විභව ශක්තිය චාලක ශක්තිය බවට හැරෙනවා. චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හැරෙනවා. එතකොට ශක්තිය පරිණාමණය වුනේ නැත්නම් එහෙම මේ විශ්වය පවතින්නේ නැහැ. ඒ නිසා මම මේක මේ මෝඩ මේ පිළිතුරක්ද දන්නෙත් නැහැ. මේ ආර්ථික විද්‍යාඥයන්ට පොඩ්ඩක් හිතන්න පුළුවන් මන්ද මේ විදියට. ඒ කියන්නේ මේ සල්ලි නැති වෙලා නෙමෙයි. දැන් අපි තුන් පිටින් එන සංචාරකෙක් එන්නේ නැහැ. මොකද හැබැයි එයා ඒ සල්ලි ටික එයාලා තියෙනවා. ඒතර මේ සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි වෙලා තියෙන්නේ. සල්ලි සංසරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ ටික ආයෙ ගන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ ඇත්තටම. ඒකත් ඇත්තට මේ විද්‍යාවට සම්බන්ධ කරගෙන මොකද මුළු විශ්වය ගත්තාම ස්කන්ධේ ශක්තිය සංසිතිය. අපි කරන්නේ එකකින් ඉඳන් අනිත් එකට හරවන්නේ. ඒ හැරෙුවේ නැත්නම් විශ්වය පවතින්නේ නැහැ. අපි කෑම කනවා, අපි ශක්තිය කන්නේ, අපි ස්කන්ධ කන්නේ. ඒතකොට ස්කන්ධ වැය වෙලා තමයි ශක්තිය බවට හැරෙන්නේ. දෙහෙල්ල ශක්තිය බවට ශක්තිය බවට හැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉතින් සල්ලි නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. සල්ලි කියන තරම්ම මහ ලොකු පාඩුවකුත් නැහැ එහෙම බලපුවාම නේද? සල්ලි හෙට මෙහෙට ගලන එක නැවතිලා ඉතින් නැව්වලින් බඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ පිටරටින් ගේන කෑම කණ්ඩනේ අපි දත් මිටි කාගෙන හරි ඉන්නවා. හැබැයි සල්ලි ඉතුරුයි. කෑම දත් මිටි කාගෙන හරි ඊටියාම මුදලක් ඉතුරු වෙනවා. ඒක උතුමා කියපු කාරණා බොහොම විද්‍යානුකූල තර්කානුකූල කාරණා. ඊටත් වඩා සබාධමයට පරිසරයට වෙලා තියෙන යහපත බලන්නකෝ.
අපි මොන තරම් මේ වසවිස සහිත වායුව මේ හුස්ම ගන්නමින් අපි ඉන්නවා. දැන් ලෝකේ පුරාම හොයාගෙන තියෙන බොහොම යහපත් පරිසර පද්ධතීන් ගොඩනැගමින් පවතිනවලු මේ මිනිස්සු එළියට එන්නේ සත්තු විතරක් නිදහසේ පාරවල් වල ගමන් කරනවා. අපි කොටු කරලා අපි හිර කරලා සත්තු නිදහස් වෙලා වගේ වැඩකුත් තියෙන. මේව වාසි. එක්තරා විදිහක සබාධම පිරිසුදු කරගන්න එක්තරා විදිහක කෙටි කාලයක් දීලා වගේ නිකන් මේ විවේක කාලයක් දීලා වගේද කියලා හිතනවා. එහෙම වාසිත් තියෙනවා. මේක පසුබිමේ අවාසි මැද්දේ අපි විද්‍යාඥයෝ විදියට නැත්නම් අපි මේ ගුරුවරු විදියට හැමතිස්සෙදිම අපි කියන්නේ යහපත් දේ කරන්න කියලා. දැන් අර ඔබතුමාර එක තැනකදී ආවනේ Apple මෙහෙම ලස්සනට දිලිසෙන්නේ ඇයි මෙහෙම මේ කතන්දර දැන් මේ මම හිතන්නේ මේ දරුවෝ මේවා සම්බන්ධව අපි විභාගයේ අර කිව්වනේ මේක කියවලා දැනගෙන ඉන්න එකත් හොඳයි කියලා. මොකද එතකොට ඒගොල්ලන්ගේ දැනුමක් එනවානේ මේ සම්බන්ධයෙන් Apple වගේ එකක්. ඊටාම ඉක්මනට ක්ෂුද්‍රජීවීන් ගහණය Apple ස්තරයේ මත මේ පොත්ත මත මේ වැවෙන්න පුළුවන්. ඒ නිසා කරන්නේ Apple පළදාව අරගත්තාම මේක ගැමා රේඩියේෂන් එකට දානවා. රේඩියේෂන් එකට දානවා. දාලා ඉවර වෙලා ඒ ඔක්කොම ක්ෂුද්‍රජීවී හරණය කරපු Apple ටික දානවා වැක්ස් බාල්දියකට. දාලා අපි කියන එඩිබල් වැක්ස්. ඒ කියන්නේ ඒක කෑවට විස නැහැයි කියලා වෙලා World Health Organization එකෙන් කියලා තියෙනවා මේක කෑවට කමක් නැහැ කියලා. ඒකින්ද ඔබ Apple ගෙඩියක් අරගෙන නියපොත්ත අරගෙන හිමින් මෙහෙම මේක පළුදු කරන්න උත්සාහ කරොත් ඔබට ඒ ඉටිස්තරය ගන්න පුළුවන්. කූරලා ගන්න පුළුවන්. හැබැයි ඒක කෑවයි ඒක ආහාරයට ගැනීමෙන් Tamanට විසක් එන්නේ නැහැ කියන එකේ සහතිකයක් අපිට දීලා තියෙනවා. ඒ නිසා අපි Apple එක හුඟක් කලාවට ගන්නේ මේ ඔය ඉටිස්තරයත් එක්කද එහෙම වුණා කියලා ඒක කාසියෝජෙනික් නෑ. කියන්නේ ඒක පිළිකාකාරක නෙමෙයි. ඉතින් එහෙම තත්වයකුත් තියෙන එක මම කියන්නේ අර අපි අර මෙතුමාලගේ ගැමා රේඩියේෂන් එක ඒ පැත්තට ගෙනියන්නත් පුළුවන්. මම හිතන්නේ අපි ඒක වහවා දැන් අපේ රටේ දැන් අපි දැක්කනේ වට්ටක් කටි විකුණ ගන්න බෑ. ඊට පස්සේ තව කැකිරි විකුණ ගන්න බැරි ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ අපි මේ දවස්වල ඇත්තටම බැලුවා විශේෂයෙන්ම ඔය මේ කැකිරි කියන්නේ මොකද්ද මේ රෝස පාට තියෙන ලොකු මේ පත්තක්ක කියලා කියන්නේ ඒකේ මේ පළදාවිතා වැඩි කුමක් සඳහාද මේක යොදාගත හැකි කියලා අපි බැලුවාම ඒක ගන්න පුළුවන් ජෑම් නිෂ්පාදනය සඳහා. දැන් අර මම ඒකයි කිව්වා අපිට මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා වෙනස් විදියට හිතන්න. හැබැයි අර මෙතුමා කිව්ව එකම තමයි මම කියන්නේ. අපි දැන් නිතරම වෙනස් විදියට හිතන්නම් වෙනවා. අපි දැන් මම විභාගයේ සම්බන්ධනොත් වෙනස්ව හිතනවා දැන් අසන්ත. දැන් අපි මේ ඔක්කොම මේ පැයක දෙකකට තුනකට මේ කට්ටියව ගාල් කරලා එක විභාග ශාලාවකට දාලා ඔහුගේ මතකේනේ මේ හදන්නේ. මතකේනේ අපි ඒකට ලකුණු දෙන්නේ. මෙමරයිසින් බයොලොජි එහෙමත් දැන් කෙමිස්ට්‍රිත් එහෙමයි ෆිසික්ස් උත් උත්සාහ කරනවා මෙමරයිසින් පවර්ම බලන්න. හැබැයි ඊට වඩා අපිට බැරිද මේවා යම්කිසි වෙනස් ආකාරයකට ගන්න. මේක සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට කරන්න බැරි වෙයි. නමුත් අනිකුත් පන්තිවල දැන් අපි පොඩි යෝජනාවකුත් දීලා තියෙනවා මේ වාර විභාග 3ක් වෙනකොට 2ක් පවත්වන්න. විභාග ප්‍රමාණය අඩු කරන්න. දරුවා එදිනෙදා කරන මේ ක්‍රියාකාරකමට පමණක් ලකුණු දෙන්න. අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් මේකට continuous assessments කියලා. අඛණ්ඩ ඇගයීම්. දරුවෙක්ට අඛණ්ඩ ඇගයීම් කළා දැන් මේ ඔබ දන්නවද දන්නේ මේ දවස්වල එංගලන්තේ සියලුම විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට උපාධිය ලබා දුන්නා. විභාග තියලා නෙමෙයි. ඔවුන් බැලුවා ඔවුන්ගේ පෙර ක්‍රියාකාරීකම් වල තත්ත්වය කොහොමද කියලා. ඒ තත්ත්වය නැවත රීඇසස් කරලා ඒක නැවත සලකා බලලා ඌට උපාධිය ප්‍රදානය කරා. ඉතින් එතෙන්දී ලෙවල් වලත් කැන්සල් කරලා ඒ ලෙවල් වල අවුරුද්දකින් කැන්සල් කරලා තියෙනවා. ඒතර ඒ ලෙවල් වල මේ පාර රිසල්ට්ස් දෙන්නේ අර කන්ටිනියස් ඇසස්මන්ට් අර මේ ඒ කොටස ලබාගත් ලකුණු. ඉතින් මේ අපේ රටේ විභාග ක්‍රමයේත් මම හිතන්නේ යම්කිසි වෙනසක් වෙන්නට ඕනේ. දැන් සමහර රටවල් තියෙනවා ඕස්ට්‍රේලියා දැන් මේක අපේ රටෙත් ඔය සමහර පෞද්ගලික ආයතන වල කරනවා මේ විභාගයට ගේන්න දෙනවා තනි ෂීට් එකක් එයාට කැමති දේවල් ලියාගෙන. අපි ඔකට කියනවා හෙල්ප් ෂීට් කියලා. සමහරු නම් මේකට කියනවා චීට් ෂීට් කියලා. කියන්නේ ඒක කොර කරන්න භාවිතා කරන ෂීට් එක කියලා. දැන් මේ වලින් කරන්නේ අර ළමයෙක්ට විභාගයට තියෙන බය නැති කරන එක. ඕපන් බුක් පුළුවන්. ඕපන් බුක් කියන කියන්නේ ඕනේ පොතක් අරගෙන ඇවිල්ලා උත්තර ලියන්න කියලා කියනවා. දැන් අපි මේ ගතානුගතික විභාග ක්‍රමයෙන් අපි එහාට යන්න ඕනේ කියන එක ගැන මම හිතනවා අපි ඒ සඳහා නොයෙකුත් මේ යෝජනාත් අපි ඉදිරිපත් කරනවා අපේ අධ්‍යාපන ඇමතුමාට සහ ඒ ආශ්‍රිත අයට මේවා වෙනස් වෙමු. මොකද ළමයි හුඟක් වෙනස්. අර ඔබතුමා කිව්වා වගේ ඒගොල්ලෝ දැන් ගොඩාක් ස්කිල් එක මත. ඒ කියන්නේ ඒගොල්ලෝ කැල්කියුලේටර් එක පාවිච්චි කරන කුසලතාවයේ කැල්කියුලේටර් එක පාවිච්චි කරන දැන් අපේ ගෙදර මේ කම්පියුටර් එක මට වඩා මගේ දරුවා පාවිච්චි කරන ඔහු ළඟ තියෙන කුසලතාවය මට හිතා ගන්නවත් බෑ. ඔහු ඊටාම ඉස්සරහ තැනක ඉන්නවා. අපි මේ හැම දෙයකම මොබයිල් ෆෝන් එක ගත්තත් කම්පියුටර් එක ගත්තත් අපි තරුණ ළමයන්ගෙන් තමයි අහගන්නේ. ඔය ටීවී එකෙත් මහ විශාල ගොඩක් දේවල් කරන්න පුළුවන්.
දැන් වාහනයක බලන්න අද කොයිතරම් දුරට මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවද කියලා. ඉතින් අපි එකතන ඉතින් මම හිතන්නේ අපේ දරුවන්ගෙනුත් අපි මේ තාක්ෂණිකයේ සම්බන්ධ තාක්ෂණය යොදාගෙන අහන ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරොත් හිතලා ලියන්න ස්පොට් ටෙස්ට් කියලාගෙන මේ ක්ෂණික මොහොතේදී ප්‍රශ්නයක් තියෙන උත්තරයක් දෙන්න කිව්වොත් අන්න එතකොට තමයි ළමයාගේ සහජ කුසලතාවය එන්නේ. නැත්තම් අපි පහේ ශිෂ්‍යත්වයෙන් නම් ළමයා පුරුදු ගන්න කටපාඩම් කරන උත්තරයක් දෙන්න. ප්‍රශ්න පත්‍රයේ මෙහෙම එකක් ඒ නිසා මම හිතන්නේ අපි සමස්තයක් විදියටත් අපේ රටේ මේ විභාග ක්‍රමය ගැනත් මම හිතන්නේ අපිට හිතලා පාසල දරුවාට ඉතාමත්ම ආකර්ෂණීය තැනක් කරගන්නේ කොහොමද? දැන් අපි මේ දවස්වල දුරස්ථ අධ්‍යාපන ක්‍රමත් මම හිතන්නේ යෝජනා කරලා දෙන ඒවා කරගෙන යනවා. සමහර දරුවන්ට උපකරණ නැතුව ඇති, ටෙලිවිෂන් එක නැතුව ඇති, එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක නැතුව ඇති, කම්පියුටර් නැතුව ඇති. හැබැයි ඔහුවත් කොහොම හරි අපි මේ කණ්ඩායම එකට එකතු කරගෙන මේ දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන හැටි, ඒ හරහා අපි කොහොමද ඔහුව පන්ති කාමරයට ගෙන්න ගන්නේ, ඊට පස්සේ ඔබතුමාගේ ටෙලිවිෂන් ඉස්කෝලේ ඒ සියලු දේවල් කරලා අපි ළමයාගේ අධ්‍යාපනයටත් ඒ තැන දෙන්න ඕනේ. ඒත් එක්ක මේ නව උත්පාදනය අලුත් දේවල් සොයා ගැනීම සම්බන්ධයෙන් දරුවන්ව යොමු කරන්න. ඉතින් ඒක වැඩියෙන්ම ඒ සම්බන්ධ වගකීම තියෙන්නේ භෞතික විද්‍යා ගුරුවරුන්ට. මොකද ඒ අය තමයි විශේෂයෙන්ම මේ නව උත්පාදනය ගැන හුඟක් කතා කරන්නේ. රසායන විද්‍යාව අපිටත් පුළුවන්. ඉතින් මේ රටේ භෞතික විද්‍යාව විෂය පොඩ්ඩක් අඩපණ වෙලා තියෙන්නේ. මම මෙතුමා ඉස්සරහදීම කියන මොකක් හරි හේතුව නිසා ළමයි තරම් ඒකට අකමැති. මේ කැමැත්තක් ඇති කරගෙන මේ විෂය නිර්දේශ වෙනස් කරලා හරි මේ මෙතනට අපි ගේනවනේ. එහෙම නැතුනොත් එimhe අපි හැමදාම එකම විදියට හිතන එකම දේ හදන රටක් වෙයි. නෑ අපිට ඕනේ අපි නැති වෙන්න ඉස්සෙල්ලා මේ රට වෙනස් කරලා වෙනස් වෙච්ච රටක මැරෙන්න. හොඳයි. ටෙලිවිෂන් ඉස්කෝලේ කොහොම වැඩසටහනක්ද කියලා ඔබට හැඟීමක් තියෙනවා. අපි පාඩම් ගැන කතා කරනවා, විභාග ගැන කතා කරනවා, ඉගෙන ගන්න හැටි කතා කරනවා. ඉගෙන ගන්න හැටි ඉගෙන ගත්තාම ප්‍රතිඵල හොඳයි. උගන්වන හැටි කතා කරනවා. මනෝවිද්‍යානුකූල, අධ්‍යාපන විද්‍යානුකූල කරුණුකාරණා මේ වැඩසටහන් මාලාව හොඳට බලපු අය දන්නවා. දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා, ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා ගුරුවරුන්ගේ කොච්චර ප්‍රයෝජනවත් දේවල් මම කරපු වැඩක් නෙමෙයි. මෙතෙන්ට ආපු විශේෂඥයෝ වටින ගුරුවරු කරපු වැඩක් ඒක ලස්සනට කියලා දුන්නා. ඉතින් අපිට තියෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. මේ රටින් පිට රටින් බොහෝ දෙනෙක් කතා කරන වයස් භේදකින් තොරව කතා කරනවා. හැබැයි දරුවෝ කේන්ද්‍ර කරගෙන තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වෙන්නේ. දරුවෝ තමයි බලන්න ඕනේ. අද වැඩසටහන හොඳට බලාගෙන හිටියා නම්, ඊයේ වැඩසටහන හොඳට බලාගෙන හිටියා නම් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හදාරන දරුවන්ට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඔබට වැටහීමක් තියෙනවා. හැබැයි මේ වැඩසටහන් මාලාව මෙතනින් නවතින්නේ නැහැ. විද්‍යාව ගැන කතා, විද්‍යාත්මක හේතු හැම අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. විද්‍යාත්මක හේතුම පැහැදිලි කරන වැඩසටහනක් අපිට ඉදිරියේදී කරන්න හැකියාව තියෙනවා. විශේෂ සරල විද්‍යාත්මක කාරණා පවා ශිෂ්‍යත්ව විභාගයටත් අදාළ විදිහට කතා කරන්න පුළුවන්. මේ දැන් මේ 1 2 3 දරුවන්ට පවා විද්‍යාත්මක කරුණු උගන්වන්නට තියෙනවා. ශාක ලෝකය ගැන, සත්ත්ව ලෝකය ගැන, සත්ත්ව ලෝකය ගැනත් අපේ වැඩසටහනක් ඉදිරියේදී තියෙනවා. මේ සියල්ල බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට අධ්‍යාපනික අත්වැලක් සපයන්න තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ සංවිධානය කරලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය SRD රෝස මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. උගන්වන්නට වගේම විෂය නිර්දේශ සකස් කරන්නට විභාග කටයුතු වලදී ලොකු දායකත්වයක් දරන විද්වතෙක් හැටියට අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් මේ වැඩසටහනට ඔබතුමාගේ දායකත්වය වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා රසායන විද්‍යාව විශේෂ ශාස්ත්‍රය තමයි එතුමාගේ විෂය. උපකුලපතිතුමා උනාට උගන්වනවා, පර්යේෂණ කරනවා, ලිපි ලේඛන සම්පාදනය කරනවා, විභාග කටයුතු වලට සම්බන්ධ වෙනවා, පොත්පත් සම්පාදනය කරනවා. ඒ අර පාර්ලිමේන්තුව මොකක්ද ඒකත් කරන්නේ අර ප්‍රතිවර්ණ ක්‍රමය සකස් කිරීම පිළිබඳ කාරණාව, ඒ වගේම තමන්ගේ විෂයෙන් පරිබාහිරව බොහෝ දේවල් කරපු විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දුන්නා. හසන්ත අපේ ජීවිත කාලයේ ඊටාම ආදරණීය කාලය තමයි මේ මට නම් ලැබිලා තියෙන්නේ. මොකද අපි ඉගෙන ගත්ත දේ මේ රට තුල ස්ථාපනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. මම හිතනවා ඒක අනිවාර්යෙන් අපිට ලැබෙයි කියලා. මේ රසායනික කර්මාන්ත ටික මේ රටේ අපි කොහොම හරි හදා ගන්න ඕනේ. පුළුවන් අපිට හැකියාව තියෙන සේරම ඉන්න අර වෙලා තියෙන අර ඒකට ඉනිෂියටිව් එකක් ඕන. හිතනවා මේ සම්බන්ධ ජනාධිපතිතුමා විශේෂයෙන් සහ අමාත්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍යතුමා සියලු දෙනාම එකට එකතු වෙලා මේ රසායනික පුළුවන් රසායනික කර්මාන්ත ටික වහවහ මේ රටේ ස්ථාපනය කරයි කියලා. ඔව්. මේ වැඩසටහන හැරවුම් ලක්ෂයක්. ටෙලිවිෂන් ඉස්කෝලේ බලන් ඉන්න දරුවන්ට නම් වැදගත්ම කාරණාව විභාගය ගැන මතක තියාගන්න. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මේ දෙපළ ගෙන්න ලෙසලා යන්නේ නැහැ. ඒ හින්දා අවධානයෙන් බලා ඉන්න කියන්නේ මොනවද කියලා හොඳට අහගෙන ඉන්න. ඉස්සරහට ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා. ඒ වගේම ජීව විද්‍යාව විශේෂ ශාස්ත්‍රයට අදාළ වටිනා කරුණු රසක්
ටෙලිවිෂන් ඉස්කෝලේ හරහා සමාජගත කරන වයස් ભેදකින් තොරව අපේ තිස්ස ජනනායක ගුරුතුමා ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු. ආයුබෝවන්. right.